ගුවන් දරුවනේ අද අපි ප්‍රශ්න පත්‍රයේ අවසාන කොටස ගැන කතා කරන්න තමයි සූදානම් වෙන්නේ. මේක හේතුදී අපි පළවෙනි ප්‍රශ්න පත්‍රය සම්පූර්ණයෙන් සාකච්ඡා කළා අවසන් කළා. දැන් දෙවන ප්‍රශ්න පත්‍රයේ ඒ කොටස මේ ප්‍රශ්න හතරක් තිබුණා. ඒ ප්‍රශ්න හතර සම්පූර්ණයෙන්ම සාකච්ඡා කළා. ඒ අවස්ථාවවලදී ඒ ප්‍රශ්න වලට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ අපි වීඩියෝ දර්ශන වලින් බැලුවා. මම හිතනවා ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගන්න ඇති කියලා. නැවත නැවත ඒවා නිරීක්ෂණය කළා දැනුම තහවුරු කරගන්න හැකියාව තියෙනවා. අපි අද කතා කරන්නේ දෙවන ප්‍රශ්න පත්‍රයේ B කොටස රචනා ප්‍රශ්න සම්බන්ධවයි. ඒ B කොටසේ රචනා ප්‍රශ්න පහක් ඕගොල්ලන්ට ලැබෙනවා. ඒ ප්‍රශ්න පහෙන් ප්‍රශ්න තුනක් තෝරාගෙන තමයි පිළිතුරු ලියන්න තියෙන්නේ. ප්‍රශ්න තෝරා ගැනීමේදී ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඕගොල්ලන්ට මම හිතන්නේ දැන් විභාගෙට කියවන්න වෙලාවක් දෙනවා. මේ වෙලාව උපරිමයෙන් ප්‍රයෝජනට අරගෙන මේ ප්‍රශ්න හොඳට කියවලා තමන්ට වැඩිම කොටස් සංඛ්‍යාවක් ලියන්න පුළුවන් ප්‍රශ්න තෝරා ගැනීම ඉතාල වැදගත් වෙනවා. එහෙම නැතුව ලියන්න ගත්තාම ලියලා ඉවර වෙනකොට තමයි භාගයක් ලියනකොට තේරෙනවා මේ ප්‍රශ්නේ මට ලියන්න පුළුවන් කොටස් සංඛ්‍යාව අඩුයි. ඊළඟ ප්‍රශ්නේ ලිව්වා නම් ඊට වඩා වැඩි ලකුණක් ගන්න තිබුණා කියලා පස්සේ වෙනවා. ඒකෝට ලියන්න හදපු එක දාලා වෙන එකක් ලියන්න උත්සාහ ගන්න. එහෙම කරන්න ගියොත් එහෙම විභාගයට අපිට තියෙන කාලය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ නිසා දුවේ පුතේ හොඳට මේ ප්‍රශ්න පහම කියවන්න. මේ ප්‍රශ්න පහම කියවලා සලකුණු කරගන්න තමන් ලියන්න පුළුවන් කොටස් මොනවද කියලා. ඊට පස්සේ බලන්න වැඩිම කොටස් සංඛ්‍යාවක් ලියන්න පුළුවන් ප්‍රශ්න මොනවද තියෙන්නේ. එන්නේ ප්‍රශ්න තුනක් තෝරගෙන ඔයගොල්ලන්ට ලැබෙනවා ලියන කඩදාසි. ඒ ලියන කඩදාසි වල තමයි මේ සඳහා පිළිතුරු ලියන්න අවශ්‍ය වෙන්නේ. ඊළඟට ප්‍රශ්න වලට පිළිතුරු ලියනකොට ඉතා වැදගත් දෙයක් තමයි ප්‍රශ්න අංක. ගොඩක් වෙලාවට ප්‍රශ්න අංක පැහැදිලිව නොදා සමහර ප්‍රශ්න අංක මගහැරුණොත් හරි පිළිතුර ලිව්වත් ප්‍රශ්න අංක වැරදි නම් ලකුණු හම්බෙන්නේ නැහැ. නිසා මෙන්න මේ කාරණා ඉතා හොඳින් අවධාරණය කරගෙන මේ කොටසට පිළිතුරු ලියන්න. මේ පිළිතුරු ලියලා අවසානයේ තමයි මේ වීඩියෝ නරඹලා ඔයගොල්ලන්ගේ අඩුපාඩු ටික හඳුනගන්න උත්සාහ ගන්න ඕන. මම හිතනවා මේ පිළිතුරු ලියලා ඇති කියලා. එතන අපි බලමු පස්වෙනි ප්‍රශ්නේ. මතක ඇති අපි විභාගගත රචනා ප්‍රශ්නේ ප්‍රශ්න හතරක් කතා කරන්නේ. පස්වෙනි ප්‍රශ්නේ ඉන්නේ එතකොට රචනා කොටස නැත්නම් B කොටස තමයි මේ ප්‍රශ්නය ගැන කතා කරන්නේ. එතකොට පුතේ බලන්න පස්වෙනි ප්‍රශ්නේ ඒ කොටසේ අපි කතා කරන්නේ 10 පන්තියේ පළවෙනි පාඩමේ ප්‍රශ්නයක් ගැන. මේ පරීක්ෂණය බොහෝ විට කරන්න බැරි වෙන්නත් පුළුවන්. සමහරවිට මේක නොසලකා හරින්නත් පුළුවන්. ඒ නිසා මේක හොඳින් බලා ගන්න. 11 ශ්‍රේණියේ සිසුන් කණ්ඩායමක් සිදු කළ පරීක්ෂණයේ පියවර පහක දැක්වේ. ඉරුම් පිටි ස්වල්පයක් උණුසුම් ජලයේ දියකොට පිෂ්ඨ ද්‍රාවණයක් සකස් කර ගැනීම, පිරිසිදු ජලයෙන් මුඛය සෝදා හැර අසුචි ජලයේ මුඛය තුළටගෙන මිනිත්තු 5ක් පමණ ශ්වේත ද්‍රාවණය බීජරයට දැමීම, අසුචි ජලයේ මුඛය තුළටගෙන මිනිත්තු 5ක් පමණ කලතා ශ්වේත ද්‍රාවණය බීජරයට දැමීම, පිෂ්ඨ ද්‍රාවණයෙන් මිලිලීටර 2 බැගින් පරීක්ෂා නල දෙකකට දැමීම, ඉන් එකකට ආසුචි ජලයේ මිලිලීටර 5ක්ද අනෙකට ශ්වේත ද්‍රාවණයේ මිලිලීටර 5ක් එකතු කිරීම, මිශ්‍රණ දෙකම හොඳින් සොලවා
සෙන්ටිග්‍රේඩ් අංශක 37ක් වූ ජල පඳුනක මිනිත්තු 15ක් පමණ තැබී ඒහා බී මිශ්‍රණ වලින් බිංදු 5කින් සුදු පිඟන් ගඩොල මත තබා ඒ මතට අයඩීන් ද්‍රාවණය බිංදුව බැගින් එකතු කිරීම. එතන අදාළ රූප දෙක තියලා තියෙනවා. මේ තියෙන්නේ අයඩීන් ද්‍රාවණ 10 පිඟන් ගඩොල. මේ තියෙන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක 37 තියපු පිත්ත ද්‍රාවණ දෙක. මේ පිත්ත ද්‍රාවණ දෙකෙන් එකක තියෙන්නේ කේටය, අනික තියෙන්නේ ආස්ත ජලය. දැන් මේ පරීක්ෂණය කුමක් සඳහා කරන්නට කියලා දැන් මතක් වෙන්න ඕනේ. අපි බලමු මේකෙන් අහන්නේ මොනවද කියලා. අයඩීන් දැමූ පසු පිඟන් ගඩොල මත වූ හා මිශ්‍රණ වලට එක්කලා අයඩීන් ද්‍රාවණ බිඳුවේ වර්ණ විපර්යාස සඳහන් කරන්න කියලා කියනවා. ඒකට මේ වර්ණ විපර්යාසය එන්නේ කොහොමද? අපි බලමු මේ පරීක්ෂණය කරන විදිය පොඩ්ඩක්. අපි වඩා හොඳ පරීක්ෂණයක් බලමු පැහැදිලි එකක්. මෙන්න තියෙනවා පිත්ත ද්‍රාවණේ. මෙතන තියෙනවා ඇමයිලේස් ද්‍රාවණය. එතන තියෙන්නේ කේටේ නෙවෙයි ඇමයිලේස් අපිට ගන්න පුළුවන්. විද්‍යාගාරයේ ඇමයිලේස් තියෙනවා කුඩු හැටියට. ඒක දිය කරලා අපිට ද්‍රාවණයක් හදා ගන්න පුළුවන්. මේ තියෙන්නේ අයඩීන්. අර පිත්ත ද්‍රාවණයෙන් සාම්පලයක් අරන් අපි එකට දාලා බලනවා. අපි දන්නවා පිත්තේ තියෙනවා නම් අයඩීන් දාපුවාම සතු දම් පැහැයක් හෝ කළු පැහැයක් ලැබෙනවා. මේ තියෙන්නේ ස්පොට් ප්ලේට් එකක්. ඒක දැන් අර අයඩීන් ද්‍රාවණ දාලා තියෙනවා. මෙතන තියෙනවා පිස්තය, ඇමයිලේස් තියෙනවා. මේ තියෙන්නේ අයඩීන් දැමු පිස්ත ද්‍රාවණය. ඒක මේක වර්ණයත් එක්ක තමයි සංසන්දනය කරන්නේ. උණුසුම් කරගන්නවා. මොකද එන්සයිමේ ක්‍රියාකාරීත්වය වැඩි වෙන්න ඕන නිසා පිස්තයයි ඇමයිලේස් එන්සයිමය මිශ්‍ර කළා. දැන් විරාම කටිකාව ක්‍රියාත්මක කරනවා. බිංදුවක් දැම්ම ඕගොල්ලන්ට වෙන දම් පැහැයක් තියෙනවා. ආයෙ මිනිත්තු දෙකක් ගියාට පස්සේ තව බිංදුවක් මේකට දාන්න. මිනිත්තු දෙකෙන් දෙකට මේ විදිහට අර පිස්තය හා ඇමයිලේස් මිශ්‍රණයෙන් බිංදුව බැගින් දානවා. එක්තරා අවස්ථාවක මේ වර්ණය වෙනස් වෙනවා. ඔයගොල්ලෝ හිතන්නේ මොන වෙලාවෙද වර්ණ වෙනස වෙන්නේ? අපි දන්නවා මුලින් දාන පිත්ත ද්‍රාවණ වලට එන්නේ පද දම් පැහැයක්නේ. ඒ කියන්නේ අර මිශ්‍රණයේ පිත්තේ තියෙන නිසා. හැබැයි ඔහොම මිනිත්තු 20ක් විතර දානකොට එක්තරා අවස්ථාවකදී මේ දම් පැහැ නැති වෙලා යනවා. දම් පැහැ නැති වෙලා අර අයඩීන් වල වර්ණය විතරක් දකින්න ලැබෙනවා. එහෙම වෙන්නේ ඇයි? අපි දන්නවා ඇමයිලේස් වලින් පිත්තේ මෝල්ටොස් බවට හරවනවා.
එතකොට මෝල්ටෝස් උනාට පස්සේ හැබැයි සම්පූර්ණයෙන් මෝල්ටෝස් වෙනකම් මේ වර්ණ වෙනස වෙන්නේ නැහැ. දැන් පිස්ටේ තියෙනකම් දම් පැහැයෙනවා. ඊට පස්සේ පිස්ටේ සම්පූර්ණයෙන් ඇමයිලේස් වගේ මෝල්ටෝස් උනාට පස්සේ දම් පැහැ වර්ණයක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ දකින්න ලැබෙන්නේ අයඩීන් වල දුඹුරු වර්ණය පමණයි. එන්නේ අවස්ථාවේදී අපි තීරණය කරනවා පිස්ටේ සම්පූර්ණයෙන්ම ඇමයිලේස් වගේ මෝල්ටෝස් බවට පත් වුණා කියලා. එතකොට මේ පරීක්ෂණය කරන්නේ පිස්ටේ මත ඇමයිලේස් වල ක්‍රියාව හොයා බලන්න. අපි දන්නවා අපේ මුඛයේ කේටේ ඇමයිලේස් නැත්නම් සයලින් තියෙනවා. අපිට මේක නිකන් අත්දැක බලන්නත් පුළුවන්. පිස්ටමේ ආහාරයක් ටික වෙලාවක් සපමින් හිටියොත් අපිට පැන් රසක් දැනෙනවා. ඒ පැන් රස දැනෙන්න හේතුව වෙන්නේ මෝල්ටෝස් නිර්මාණය වෙන නිසා. දැන් බලමු අපි පිළිතුරු ලියන්න. ඒ කොටසේ අහන්නේ අයඩින් දැමූ පසු පිඟන් ගඩොල මත වූ හා මිශ්‍රණ වලට එක්කල අයඩින් ද්‍රාවණ බිඳුවේ දැකිය හැකි වර්ණ විපර්යාසය සඳහන් කරන්න. ඒතර මුලින් එන වර්ණය තමයි දම් පාට. ඒ දම් පාට වෙන්නේ කොයිකේද? අර ආසු ජලයේ දාමු එකේ නෙවෙයි. ඇමයිලේස් නැත්නම් කේටේ දාමු එකේ තමයි දම් පෑ වෙන්නේ. ඒ නලේ තමයි අපි මේක කියනවානේ. ඒ නලයට ආසු ජලය දාලා තියෙන්නේ, බී නලයට කේට ද්‍රාවණය දාලා තියෙන්නේ. එතකොට ඒ නලයේ කේට ද්‍රාවණය නැති නිසා මොකද වෙන්නේ? ඒක පිස්සේ තියෙනවා. එතකොට ඒකේ දම් පාට තමයි ලැබෙන්නේ. බී නලයේ මොකද වෙන්නේ? බී නලයේ අපි දන්නවා ඇමයිලේස් දාලා තියෙනවා. එතකොට පිස්සේ මෝල්ටෝස් වෙනවා. ඒ නිසා බී දම් පාට දකින්න ලැබෙන්නේ නැහැ. ඊට බී කොටස යනවා ඊටෙහි වර්ණ විපර්යාස ලැබීමට හේතුව පැහැදිලි කරන්න. එතකොට අපි දන්නවා ඒහි පිස්සේ වෙනසකට භාජනය වෙන්නේ නැහැ. මොකද ඇමයිලේස් නැති නිසා. හැබැයි බීහි පිස්සේ කේට ඇමයිලේස් මගින් මෝල්ටෝස් බවට අරවනවා. ඒ නිසා ඒකේ දම් පැහැ දකින්න ලැබෙන්නේ නැහැ. දෙවෙනි කොටසේ ඒ අහනවා ජීර්ණඵල අවශෝෂණයේදී වසා පද්ධතිය වැදගත් වන්නේ කෙසේද? අපි දන්නවා වසා පද්ධතියේ කොටසක් සුබ්‍රාන්ත්‍රයේ විත්තියේ තියෙන අඟුලිකාව තුල තියෙන අපි පයලස නාලිකාව කියලා. ඒ පයලස නාලිකාවෙන් ජීර්ණය වන ලිපිඩ ජීර්ණයෙන් හැදෙන මේද අම්ල හා ග්ලිසරෝල් අවශෝෂණය කරනවා. ඒ පයලස නාලිකාව වටා තියෙන රුධිර කේශ නාලිකා ජාලයෙන් තමයි අනිකුත් දේවල් අවශෝෂණය කරන්නේ. ඊළාට ආන ආර්ජිත පද්ධතියක් රෝගයක් නම් කරන්න අපි දන්නවා සුලභ රෝගයක් ගැස්ට්‍රයිටිස්, ඇමීබයිටිස් හදනවා, කොලරාව, පාචනය වගේ ඕන රෝගයක් ලියන්න පුළුවන්. ඊට මලබද්ධය ලියන්න පුළුවන්, අරුසස් ලියන්න පුළුවන්. ඊළඟ බී කොටසේ ආන ආර් ජීර්ණයේ අර්ථඵලයක් වන ග්ලූකෝස් සෛලකලදී ශෝෂණය සඳහා යොදා ගනී. සෛලීය ශෝෂණය, ස්වායු ශෝෂණය හා නිර්වාය ශෝෂණය ආකාර දෙකක් තියෙනවා. ස්වායු ශෝෂණය හා නිර්වාය ශෝෂණය අතර වෙනස්කම් දෙකක් කියන්නේ කියලා කියනවා. ඒ ස්වායු කියන එකේ අදහස තමයි ඔක්සිජන් ඇති වෙට තියෙන ශෝෂණය. නිර්වාය ශෝෂණය කරන්නේ ඔක්සිජන් මදි වුණාම එතන වැඩිපුර ශක්තිය අවශ්‍ය වුණොත් එහෙනම් අපි වැඩියෙන් මහන්සි වෙනවා නම් අපිට වැඩියෙන් ශක්තිය අවශ්‍ය වුණාම ඔක්සිජන් මදි නම් නිර්වාය ශෝෂණය කරනවා. එතකොට හැම විටම නිර්වාය ශෝෂණය වෙන්නේ ඔක්සිජන් නැති විට. ඒකට ස්වායු ශෝෂණයේදී අන්තපල් ලෙස ලැබෙන කාබන් ඩයොක්සයිඩ් හා ජලය නිර්වාය ශෝෂණයේදී පත්තුන් වෙන ලැක්ටික් අම්ලය නිර්මාණය වෙනවා. පාකවල නම් එතනෝල් සහ කාබන් ඩයොක්සයිඩ් නිර්මාණය වෙනවා.
ඊළඟ ස්වායු ශ්වසනයේදී පිටවන ශක්තිය වැඩි. ඒකට හේතුව තමයි ග්ලූකෝස් අණු පූර්ණ ලෙස බිඳ හැරෙනවා ස්වායු ශ්වසනයේදී. හැබැයි නිර්වායු ශ්වසනයේදී පූර්ණ ලෙස බිඳ හැරෙන්නේ නැති නිසා පිටවන ශක්ති ප්‍රමාණය අඩු වෙනවා. දෙවෙනි කොටස ස්වායු ශ්වසනයේදී සෑදෙන ප්‍රධාන බහිස්රාවීය ඵලය කුමක්ද? ඒ දේහෙන් බැහැර කරන අවයවය කුමක්ද කියලා අහනවා. ස්වායු ශ්වසනයේදී බහිස්රාවීය ඵල දෙකක් හැදෙනවා. ඉතින් අපි වැඩිපුර කතා කරන්නේ කාබන් ඩයොක්සයිඩ් ගැන. ජලයත් බහිස්රාවීය ඵලයක්. එතකොට කාබන් ඩයොක්සයිඩ් කියලා ලිව්වොත් ඒකට කාබන් ඩයොක්සයිඩ් පිට කරන ප්‍රධාන අවයවය වෙන්නේ වෙනවා. ජලය බැහැර කරන අවයව කීපයක් තියෙනවා. වකුගඩු, සම. ඊළඟ අපි දන්නවා කාබන් ඩයොක්සයිඩ් යනවා වගේම ෆෙනල් වරාත් යම් ප්‍රමාණයක් ජලයේ වාෂ්ප ලෙස පිට වෙනවා කියලා. ඒ ප්‍රධාන බහිස්රාවීය ඵලයේ කුමක්ද කියලා අහන එක කාබන් ඩයොක්සයිඩ් ලියන්න පුළුවන්. ඒ ඉවත් කරන අවයවය තමයි ෆෙනල්. තුන්වෙනි කොටසේ යත දෙකේ ඔබ සඳහන් කළ අවයවය හැම විට වෙනත් බහිස්රාවීය අවයවයක් නම් කර ඉන් බැහැර කරන ප්‍රධාන බහිස්රාවීය ඵලය නම් කරන්න කියලා කියනවා. ඉතින් බහිස්රාවීය අවයව තියෙනවා මොනවද? වකුගඩු, පෙනහළු, සම. වකුගඩු තියෙනවා, පෙනහළු තියෙනවා, සම තියෙනවා. වකුගඩු නැත්නම් වෘක්ක. එතකොට වෘක්ක හරහා යන්නේ මුත්‍ර ලෙස, සම හරහා යන්නේ දහදිය ලෙස. ඉතින් මේවා විවිධ ලවණ වර්ග තියෙනවා. ආයන වර්ග තියෙනවා. C කොටසේ යනවා හෘදයගත ග්ලූකෝස් මට්ටම පාලනය කිරීම සමස්ථිතියේ උදාහරණයකි. සමස්ථිතිය යනු කුමක්ද? අපි දන්නවා අපේ ශරීරයේ අභ්‍යන්තර පරිසරය නැත්නම් අපි කියන රුධිර ප්ලාස්මය නැත්නම් පටක තරලය මේක ඔක්කොම. රුධිර ප්ලාස්මයයි පටක තරලය ගත්තාම අපි කියන අභ්‍යන්තර පරිසරය කියලා. ඉතින් මේ අභ්‍යන්තර පරිසරයේ තියෙන සත්‍යයන් නියතව තියාගන්න එක තමයි කිසියම් පරාසයක් තුල තියාගන්න. නියතව වල දීර්ඝයක්ම එකම ආගයක තියෙන්නේ කිසියම් පරාසයක් දක්වා නියතව තියාගන්න. ඒතකොට නියතව තබා ගැනීම තමයි සමස්ථිතිය කියලා කියන්නේ. උදාහරණයකට දැන් ග්ලූකෝස් වැඩි නම් ඒක අඩු කරගන්න. අඩු නම් ඒ අවශ්‍ය ප්‍රමාණය ලබා දෙන්න. ඒ විදිහට නියතව තියාගන්න අභ්‍යන්තර පරිසරය නියතව තියාගන්න එක තමයි සමස්ථිතිය කියලා කියන්නේ. සමස්ථිතිය යටතේ ග්ලූකෝස් යාමන, උෂ්ණත්ව යාමන, ජල කුල්‍යතාවය, ජලයේ පවත්වාගෙන යන මේ කාරණා තුනකට වැඩිපුර කතා කරනවා. දෙවෙනි කොටසේ අග්න්‍යාසයෙන් ස්‍රාව වෙන රුධිර ග්ලූකෝස් මට්ටම යාමනයට උපකාරී වෙන හෝමෝන් දෙක නම් කරන්න. අපි දන්නවා යාමනය කියවහම කවුරුත් පාලනය කරන්න දෙන්නේ මේක ඉබේම සාමාන්‍ය මට්ටමක පවත්වාගෙන යනවා අපේ නැදියක් තියෙනකින් තොරව. ඒතර අපි දන්නවා අපේ ආහාර ගත්ත ගමන් අපේ රුධිරයේ ග්ලූකෝස් සාන්ද්‍රණය ඉහළ යනවා. ඒ ග්ලූකෝස් සාන්ද්‍රණය ඉහළ ගිය ගමන් ඉන්සුලින් වගේ මොකද කරන්නේ? ඒ ග්ලූකෝස් වෙනස් ද්‍රව්‍ය බවට පත් කරලා ඒ රුධිරයේ තියෙන ග්ලූකෝස් මට්ටම අඩු කරනවා. ග්ලයිකෝජන් බවට පත් කරනවා. ඊළඟට අපේ රුධිරයේ ග්ලූකෝස් සාන්ද්‍රණය අඩු වුණොත් අපි හිතමු උදෑසන අපි රාත්‍රී ආහාර අරන් උදෑසනදී ග්ලූකෝස් අඩුයිනේ. ඒක අඩු නම් ඒ අඩු වෙලාවේදී ග්ලූකෝගන් ස්‍රාව වෙලා අර තැන්පත් වෙලා තියෙන ග්ලයිකෝජන් ග්ලූකෝස් බවට හරවනවා. ඒකට මේ හෝමෝන දෙකෙන් තමයි රුධිරයේ තියෙන ග්ලූකෝස් යාමනය සිදු කරන්නේ. ඊළඟ බාහිර පරිසරයේ උෂ්ණත්වය අඩු විට දේහ උෂ්ණත්වය නියතව පවත්වා ගැනීම සඳහා දේහය තුළ සිදුවන ක්‍රියාවලියක් නම් කරන්න කියලා කියනවා. ඒතර උෂ්ණත්වය යාමනයත් උෂ්ණත්වය නියතවයක තියාගන්න එකත් සමස්ථිතියට අදාළ කාරණයක්. අපි දන්නවා අපි සීතල පරිසරයකට ගියොත් ඒ කියන්නේ බාහිර පරිසරයේ උණුසුම අඩු වුණොත් රෝම ඍජු වෙනවා.
රෝම ඍජු වීමෙන් මොකද වෙන්නේ? හම ආසන්නයේ වායුස්තරයක් හැදෙනවා. ඒ වායුස්තරේ බ්ලැන්කට් එකක් ආවරණයක් ලෙස ක්‍රියා කරමින් රුධිරයෙන් තාපය පරිසරයට යන එක අඩු කරනවා. ඊළඟ සමේ රුධිර කේශනාලිකා හැකිලෙනවා. එතකොට සමේ රුධිර කේශනාලිකා හැකිලුණාම සම දක්වා යන රුධිරය අඩු වෙලා රුධිරය හරහා සිදුවන තාප හානිය වළක්වනවා. ඊළඟට ග්ලූකෝස් ඔක්සිකරණය වේගවත් වෙනවා. සෛල තුළ ග්ලූකෝස් ඔක්සිකරණය වේගවත් වෙන්නේ ඇයි? තාපය හදන්න. ඊළඟට තවත් මේක වැඩි නම් සීතල මොකද කරන්නේ? පේශි චලන දක්වනවා, ගැදීම වෙවුලන්න ගන්නවා. ඒ වෙවුලීමෙන් මේ පේශි අතර ඝර්ෂණයෙන් තාපය උපදවා ගන්නවා. ඊළඟට අහනවා ආර්තවයේ හෝමෝන මගින් පාලනය වන ක්‍රියාවලියේදී ආර්තවයේදී ගර්භාෂයේ සිදුවන වෙනස්කමක් හා රුධිරයේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන පාලනයේ සිදුවන වෙනස්කමක් බැගින් කියන්නේ කියලා කියනවා. අපි දන්නවා ගර්භාෂය ඇතුලේ තියෙන දිස්ත්‍ය එන්ඩෝමෙට්‍රියම ගැලවී යාම තමයි ආර්තවයේදී වෙන්නේ. ඒකට හේතුව තමයි ප්‍රොජෙස්ටරෝන් සාන්ද්‍රණය අඩු වීම. ඒ කියන්නේ ඩිම්බ සංසේචනයක් උනේ නැත්නම් මොකද වෙන්නේ? අර හෝමෝන් ප්‍රොජෙස්ටරෝන් හෝමෝනේ සාන්ද්‍රණය පහළ යනවා. ඒ ප්‍රොජෙස්ටරෝන් හා ඊස්ට්‍රජන් මගින් තමයි ගර්භාෂ දිස්ත්‍ය ගොඩනැගෙන්නේ. ඒ ගොඩනැගිච්ච ගර්භාෂ දිස්ත්‍ය ආර්තව අවධියේදී සංසේචනයක් උනේ නැත්නම් විසඳ ගැනීමක් උනේ නැත්නම් මොකද වෙන්නේ? බිඳ වැටෙනවා. ඒ කියන්නේ එන්ඩෝමෙට්‍රියම ගැලවිලා රුධිර වාහනයක් රුධිරයේ සමග පිට වෙලා යනවා. දෙවෙනි කොටස සංසේචනය අධිරෝපණයේ සරලව හඳුන්වන්න කියලා කියනවා. සංසේචනය කියලා කියන්නේ ඩිම්බයේ තියෙන න්‍යෂ්ටියයි සුක්‍රාණු න්‍යෂ්ටියයි සම්බන්ධ වීම. අපි දන්නවා ඩිම්බ කෝෂයෙන් නිදහස් වෙලා ගර්භාෂය දෙසට ගමන් කරනකොට යෝනි මාර්ගයෙන් ඇතුල් වන සුක්‍රාණු මේ ඩිම්බය හොයාගෙන යනවා. ගිහිල්ලා ඒක මට දැන් පෙන්වන්න පුළුවන් සංසේචනය වෙන්නේ කොහොමද කියලා. සංසේචනය අධිරෝපණය වෙන එක විතරක් මම පෙන්වන්නම්. නැත්නම් වෙලා යනවා මේ වැඩේට. මේ පෙන්වන්නේ යෝනි මාර්ගයක සුක්‍රාණු ඇතුළු වෙන එක. මේ ඔයගොල්ලන්ට පෙන්වති විශාල සංඛ්‍යාවක් සුක්‍රාණු පිහිනා යනවා යෝනි මාර්ගයේ දිගේ ඉහළට. ඒකේ හිතසා වර්ගයේ මේ දැන් ගර්භාෂය තුල ඉන්නේ. ගර්භාෂය තුල ඉහළින් තියෙන දෝර දෙකක් තියෙනවා. ඒ තමයි පැලෝපියන් නාලය ආරම්භ වන ස්ථානය. ඒතර පැලෝපියන් නාලය ඔස්සේ තමයි ඩිම්බේ සොයාගෙන මේ විශාල ප්‍රමාණයක් සුක්‍රාණු පිහිනා යන්නේ. මේ දැන් ගමන් කරන්නේ පැලෝපියන් නාලය තුල. මේ තියෙන්නේ ඩිම්බය. දැන් සුක්‍රාණුට සාපේක්ෂව ටිකක් විශාලයි. යන්නේ ගොඩක් විශාලයි.
දැන් මේ සුක්‍රාණු ගොඩාක් ගියාට එක් සුක්‍රාණුවක් තමයි මේක අතනට යන්නේ. ඒකට ඒ සුක්‍රාණු ඉතේ කෙලවරේ තියෙන එන්සයිම් සාගරයන් කොටස ඒ එන්සයිම් වල මේ දික්තිය පිළිබඳ කරලා අතුලට ගමන් කරනවා. මෙතන එන්සයිම් සාගරයන් එක් සුක්‍රාණුවක් පමණයි යන්නේ. तर සංකේතනේ තමයි මේ වෙන්නේ. ඒකට මේක ඇතුලේ තියෙන බාන සුක්‍රාණුගේ න්‍යෂ්ටිය සාමාන්‍ය දික්තිය වඩා දිනේ කොටසක් තියෙනවා. දැන් තමයි ඇතුලට ගියේ. මේ සුක්‍රාණු දින න්‍යෂ්ටිය එන්න දෙකයි එන්නේ. ඒක න්‍යෂ්ටිය කියන්නේ වර්ණ දේහ 23ක් තියෙන එක. මොකද බිම්බ න්‍යෂ්ටිය දෙක එකට සම්බන්ධ වෙනවා. ඒක දෙකයින් හැදෙනවා. දෙකයින් සෛලයක් හැදෙනවා. මේක තමයි බෙදිලා යුක්තාණු වෙලා කලලේ බවට පත් වෙන්නේ. දැන් මේ තියෙන සංකේතනයේ උප යුක්තාණු පහකට දෙන්නේ. යුක්තාණුව අර පස්ම මගින් තල්ලු කරනවා පහට ගර්භාෂය දක්වා. මේ යන අතරේ සෛල බෙදෙනවා. අවසානයේ මුරුලාවක් කියලා සෛල ගොඩක් තියෙන කොටසක් බවට පත් වෙනවා. දැන් ගර්භාෂ දික්තියනේ. දැන් මේකේ පටක විකාදනය කරමින් මේක තැන්පත් වෙන එක තමයි අධිරෝපණය කියලා කියන්නේ. ඔය පෙන්නන්නේ අධිරෝපණය. ඊට පස්සේ තමයි මේක කලලයක් දක්වා වර්ධනය වෙන්නේ. මේ වර්ධනාවදි ගොඩාක් තියෙන මේක තව පාර කතා කරලා මේ ප්‍රශ්න කතා කරන්නේ. ක්‍රමයෙන් ගුණය විකසනය මොළය අවයව ඉතින් දැන් පුළුවන් අපිට ලියන්න සංශ්ලේෂණය කියන්නේ මොකක්ද කියලා. බිම්බ න්‍යෂ්ටිය සමග සුක්‍රාණු න්‍යෂ්ටිය සම්බන්ධ වීම. අධිරෝපණය කියන්නේ මොකක්ද? බෙදමින් පවතින යුක්තාණුව මොරුලාව ගර්භාෂයේ තැන්පත් වීම. ඒ දෙකම ඔයගොල්ලෝ දැක්කා. ඊළඟට අපි බලමු රසායන විද්‍යා ප්‍රශ්නයක් තියෙනවා. 6 වෙනි ප්‍රශ්නේ. A B C D E F G H I අණු ආවර්තතාව කොට අනුයාත මූලද්‍රව්‍ය 9කි. අනුයාත කියන්නේ එක ළඟ තියෙන. භාවිතා කර ඇති සංකේත සම්මුති සංකේත නොවේ. A B C D කියලා නෑනේ මූලද්‍රව්‍ය. දෙන්නේ සම්මුති සංකේත නෙමෙයි දීලා තියෙන්නේ. ඒකට අපිට ඉන්දියාවක් දීලා තියෙනවා මේක උත්තර හොයන්න. B අණු ආවර්තිතා වගුවට අයත් මූලද්‍රව්‍ය අතුරෙන් විද්‍යුත් ඍණතාව වැඩිම මූලද්‍රව්‍යයි. ඔන්න විද්‍යුත් ඍණතාව වැඩිම මූලද්‍රව්‍ය ගන්නට කෙනා මේක ලියන්න බෑ. මෙම සංකේත පමණක් යොදාගෙන ඒකට උත්තර දෙනකොට සංකේත විතරයි තියෙන්නේ. වෙන යොදාන්න බෑ. ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා තියෙනවා. G මූලද්‍රව්‍යයේ ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය ලියන්නේ මොකවත් කරන්න බෑ. B කියන්නේ කවුද කියලා හොයාගත්තේ නැත්නම්. ඒකට B අණු ආවර්තිතාව කොටත් මූලද්‍රව්‍ය අතරින් විද්‍යුත්තාව වැඩිම කෙනා අපි ගන්න විද්‍යුත්තාව වැඩිම කෙනා ඉන්නේ නේද? විද්‍යුත්තාව වැඩි වෙන්නේ දකුණු පැත්තටනේ. වමේ ඉඳලා දකුණට යනකොට විද්‍යුත්තාව වැඩි වෙනවා. එතන 7 වෙනි කාණ්ඩේ ඉන්න අය තමයි වැඩිම විද්‍යුත්තාවයක් පෙන්වන්නේ. ඒතර 7 වෙනි කාණ්ඩෙත් අපි ඉගෙනගෙන තිනවා කාණ්ඩේ පහළට යනකොට විද්‍යුත්තාවය අඩු වෙනවා. ඉහළට යනකොට වැඩි. ඒතකොට 7 වෙනි කාණ්ඩේ උඩම ඉන්න කෙනා තමයි ගන්න වෙන්නේ. ඒතකොට 7 වෙනි කාණ්ඩේ උඩ ඉන්නේ 7 වෙනි කාණ්ඩේ දෙන්නයිනේ අපි කතා කරන්නේ. එක්කෙනෙක් ෆ්ලුවරින් අනිත් කෙනා ක්ලෝරින්. ඉහළින් ඉන්නේ ෆ්ලුවරින්. ඒතකොට B කියලා අපිට ගන්න වෙන්නේ කවුද?
B යනවට මොන ඉදිරියට වැඩි මූලද්‍රව්‍යයෙන් B කියලා කියන්නේ උඩ මොකක්ද? ෆ්ලුවරින්. ඒතර B ෆ්ලුවරින් නම් ඒ කවුද? ඊට එහා පැත්තේ ඉන්න කෙනා. අන්‍යාත කියලා කියන්නේ. ඊට එහා පැත්තේ ඉන්න කවුද? ඔක්සිජන්. ඒ C කවුද? ෆ්ලුවරින් ගාවට ඉන්න කවුද? නියෝන්. B කියන්නේ. මේ දෙවන ආවර්තය තුන්වෙනි ආවර්තයට යනවා. නියෝන් වලින් පස්සේ අලුත් ආවර්තයක්නේ. D කියන්නේ සෝඩියම්. එන්නේ විදිහට අපිට මේක හදාගන්න පුළුවන්. දොරේන E කියන්නේ දැන් ආවර්තිතාවක පාඩම් නැත්නම් මේක කරන්න බෑ. ආවර්තිතාවක පාඩම් තියෙන්න ඕනේ ඒකේ කතා මතක තියෙන්න ඕනේ. අපි බලමු උත්තර ලියන්න පුළුවන්ද කියලා. G මූලද්‍රව්‍යයේ ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය ලියන්න. G මූලද්‍රව්‍යක රැකෙන දෙනකම් ගණන් කරගෙන ඉන්න ඉතින්. දැන් ඔතන B කියන්නේ ෆ්ලුවරින් නාව. C කියන්නේ කවුද? නියෝන්. නියෝන් වල මේ පරමාණු ක්‍රමාංකය 10යිනේ. ඒක දැන් ආවර්තිතාවක මතක තියෙන්නේ. එතකොට C වල 10යි එහෙනම් D 11යි E 12යි F 13යි G 14යි G වල පරමාණු ක්‍රමාංක 14 වෙනවා. ඒතර G වල පරමාණු ක්‍රමාංක 14 නම් අපි කොහොමද වින්‍යාසය ලියන්නේ? ඒතර අපි දන්නවා පළවෙනි කවචේ තියෙන්නේ 2යි. ඊට එහා තියන්න බෑ. දෙවන කවචේ දාන්න පුළුවන් 8යි. ඒතකොට 2යි 8යි කියලා ලිව්වා. 2ට 10 තව 4ක් ඕනේ. 4 තමයි තුන්වෙනි කවචේ තියෙන්නේ. ඒතකොට 14 හරි. ඊළඟ මෙම මූලද්‍රව්‍ය අතුරෙන් සංයුතාව එකවන මූලද්‍රව්‍ය දෙකේ සංකේත ලියන්න. දැන් අපි ඉගෙන ගන්න සංයුක්තාවයේ මේ ලේසියම හොයන ක්‍රමයක් මොකක්ද? කාණ්ඩාංකය 1 ඉඳලා 4 දක්වා කාණ්ඩවල කාණ්ඩාංකයට සමානයි. එහෙමනේ කියන්නේ. ඊළඟ 5 6 7 8 කියන කාණ්ඩවල සංයුක්තාවය හොයන්නේ කොහොමද? කාණ්ඩාංකය 8න් අඩු කරනවා. ඉතින් අපෙන් අහන්නේ මේ එකවන මූලද්‍රව්‍යනේ. ඉතින් පළවෙනි කාණ්ඩයේ තියෙන ඕන එකක් ගන්න පුළුවන්. ආයෙ 7 වෙනි කාණ්ඩය ගන්න පුළුවන්. 4 වෙනි 7 එකයි. ඒකට පළවෙනි කාණ්ඩයයි 7 වෙනි කාණ්ඩේ ඉන්නේ කවුද? කියලා හොයාගත්තාම දැන් අපි දන්නවනේ B අණු ඒක දන්නවා. මොකද ෆ්ලුවරින් එනම් ෆ්ලුවරින් B කෙලින්ම ලියන්න පුළුවන්. 7 වෙනි කාණ්ඩේ නිසා. ඊළඟ පළවෙනි කාණ්ඩය කෙනෙක් හොයන්න එපා. එතකොට B කියන්නේ ෆ්ලුවරින්, C කියන්නේ නියෝන්, D කියන්නේ සෝඩියම්. මොන සෝඩියම් වෙන පළවෙනි කාණ්ඩය. ඒතර B සහ D. තුන්වෙනි එක A මූලද්‍රව්‍ය හා E මූලද්‍රව්‍ය එකතු වී සාධන සංයෝගයේ අණුක සූත්‍රය ලියන්න. ඒක දැන් මම ඔතන සංකේත වලින් ලියලා තිබුණාට එහෙම ලියන්න එපා විභාගෙට. ඒක අර අඳුර ගන්න ලේසියෙන් ලියලා තින්නේ. අර දීලා තියෙන අකුරුම තමයි ලියන්නේ. A මූලද්‍රව්‍ය හා E මූලද්‍රව්‍ය එකතු වී සාධන සංයෝගයේ අණුක සූත්‍රය ලියන්න. එතකොට A මූලද්‍රව්‍ය කියන්නේ මොකක්ද? ඊට එහා පැත්තෙන් තියෙන්නේ ඕනේ. එතකොට O කියන එක දැනගත්තේ නැතත් කමන්නේ. එයාගේ සංයුක්තාවය දෙකයි කියලා මතක තියාගත්ත හැකියි. ඇයි? B වල එකයි එයා 6 වෙනි කාණ්ඩෙනේ. ඒ 6 වෙනි කාණ්ඩේ න 4 වෙනි 6 කියන්නේ 2යි. එයාගේ A වල සංයුක්තාවය 2යි. E C කියන්නේ සෝඩියම් නම් නෑ C කියන්නේ නියෝන් කියලා කිව්වේ. නියෝන් ඊළඟට සෝඩියම් ඊළඟ කවුද? මැග්නීසියම්. E කියන්නේ මැග්නීසියම්. දැන් ඒක ඕනේ නැහැ කියමුකෝ. ඒකට B පළවෙනි කාණ්ඩේ නම් E දෙවන කාණ්ඩේ. ඒක දෙවන කාණ්ඩේ නම් එයාගේ සංයුක්තාවය 2යි. ඒතර මේ දෙන්නගම සංයුක්තාවය 2යි 2 නිසා යටින් මාරු කරලා ලිව්වත් දෙකට දෙක කැපිලා යනවා. ඒකට EA කියලා තමයි එන්නේ. දැන් කාට හරි මේක ලියන්න පුළුවන් AE කියලා. එහෙම ලියන්න බෑ ඇයි? වඩා විද්‍යුත් ධන කෙනා මුලින් ලියන්නේ. එහෙනම් සම්මතයක් තියෙනවා.
ආවර්තිතාවගේ වම් පැත්තේ ඉන්න කෙනා තමයි කලින් ලියන්නේ. ඒතර වම් පැත්තේ ඉන්නේ ඊද ඒද? ඊනේ මැග්නීසියම්. ඒතර එහෙනම් අපිට AE කියලා ලියන්න බෑ. EA කියලා තමයි ලියන්නේ. ඊළඟ E මූලද්‍රව්‍ය කණක එක්තිය සමග දක්වන ප්‍රතික්‍රියාවේ තුලිතර සමීකරණය දක්වන්න කියලා තියෙනවා. E කියන්නේ මැග්නීසියම් කියලා හිතාගෙන අපිට මේක ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට ඕනි වෙන්නේ E වල සංයුක්තාවය විතරයි. ඒක ඕනි වෙන්නේ කොතනටද? ඔයගලන්ට පේනවා E ධන 2යි HCl කියලා මේ දෙකනේ අයින් කළේ මොකක්ද? E ධන HCl. E ධන HCl හැදෙන්නේ මොනවාට කොට? වෙන්නේ මේ ක්ලෝරින් එක මේ මූලද්‍රව්‍යයට යන එකනේ. ඒකට ECl නේ. අපි දෙකේ ඉලක්කමක් අතහැරලා දාමු. ඊට පස්සේ මෙතන හයිඩ්‍රජන් තියෙනවානේ. මෙතන හයිඩ්‍රජන් අයින් වෙන්න එපා. මේ E එනවනම් හයිඩ්‍රජන් අයින් වෙන්න ඕනේ. ඒ අයින් වෙන හයිඩ්‍රජන් පරමාණු දෙකක් විතර හයිඩ්‍රජන් අණුවක් හදලා. මෙතන නම් දෙක දාන්න පුළුවන්. හයිඩ්‍රජන් අණුවක් වෙන දෙකක් එක. දැන් ඔන්න ඔහොම ලිව්වහම දැන් මෙතන දෙක දාලාත් නෑ. මෙතන තියෙනවා. දැන් හයිඩ්‍රජන් දෙකක් ඕනේ කියලා අපිට තේරෙනවනේ. ඒ නිසා මේ HCl අණු දෙකක් ඕනේ. දැන් මෙතනට මොනවද දෙකක් දාන්න. දැන් එතකොට හයිඩ්‍රජන් අණුව හැදෙන්න හයිඩ්‍රජන් පරමාණු දෙක ලැබෙනවා. එතකොට අපි මෙතන ECl විතරනේ ලිව්වේ. එහෙම ලියන්න බෑ. ඇයි? E වල සංයුක්තාවය 2යි. ක්ලෝරින් වල සංයුක්තාවය 1යි. ඒක ක්ලෝරින් වල සංයුක්තාවය ඊගාවෙන් ලිව්වහම එකනේ. ඒක නැතත් කමක් නැහැ. හැබැයි E වල සංයුක්තාවය ක්ලෝරින් ගාවෙන් ලියන්න ඕනේ. දෙක ලියන්න ඕනේ. ඒතකොට මෙහෙම තමයි එන්නේ සූත්‍රය. අන්න එතකොට අපිට පේනවා ක්ලෝරින් දෙකක් ඕනේ. ඒතකොට දැන් මෙතන HCl අණු දෙකක් ආවහම ක්ලෝරින් දෙකක් ලැබෙනවා. හයිඩ්‍රජන් දෙකක් ලැබෙනවා ක්ලෝරින් දෙකක් ලැබෙනවා. ඒතකොට තුලිතයි. පැහැදිලිද? හරි. ඊළඟට B එම ප්‍රතික්‍රියාව රසායනික ප්‍රතික්‍රියාවක් බව තහවුරු කිරීමට ඉදිරිපත් කරන නිරීක්ෂණ දෙකක් ලියන්න. අපි දන්නවා රසායනික ප්‍රතික්‍රියාවක් වුණාම විවිධ විපර්යාස පෙන්වනවා. ඒවෙන් කීපයක් ලියන්න කියලා කියන්නේ කීපයක්ෙන් මේකට අදාළව. දැන් මේකට අදාළව මේක ලියන්න බැරි නම් අපි බලමු මැග්නීසියම් HCl ප්‍රතික්‍රියා කරන්නේ කොහොමද කියලා. අපි දන්නවා අම්ලයකට ලෝහයක් දාපුවාම හයිඩ්‍රජන් පිට වෙනවා. ඒ කියන්නේ මැග්නීසියම් සුද්ධ කරලා තියෙන්නේ. ඒ කියන්නේ ආරක්ෂිත ආවරණය අයින් කළා සුදු පාටකින් දිලිසෙන් HCl අවර්ණ ද්‍රාවණයක් අනුක HCl නේ ජලයේදී කළා ජලය දාලා පුතන්නේ. ඔය තියෙන HCl බලමු මේ මැග්නීසියම් පැටියක් දාපුවාම මොකද වෙන්නේ? මේක රසායනික ප්‍රතික්‍රියාවක් කියලා අඳුරගන්න දෙයක් සිම්බල්. වෙනවනේ. වේගයෙන් වායු බුබුලු පිට යන වල බලන්න අපිට බලන්න බෑ මේක රත් වෙනවනේ. සාපදායක ප්‍රතික්‍රියාවක්. දුමාරයක් පිට වෙනවා වගේ පේනවා. ඒ කියන්නේ අර හයිඩ්‍රජන් වායු පිට වෙනවනේ ජල වාෂ්පත් යම් ප්‍රමාණයක් උඩට යන එක මේ. මේක ටික වෙලා තිබුණොත් එහෙනම් මේ මැග්නීසියම් පටිය ක්ෂය වෙනවා. ක්ෂය වෙලා නැති වෙලා යනවා. ඒක මැග්නීසියම් වෙන දෙයක් හැදෙන්නේ. මැග්නීසියම් ක්ලෝරයිඩ් හැදෙන්නේ. ඒතකොට මේ ලෝහයක් විදිහට තියෙන්න බෑනේ. ද්‍රාවණයක් ඒක.
දැන් ගොඩක් මේ ගොඩක් HCl නොදාන්නෙත් ඒකයි. දැම්ම නම් මේක ඉහළට යනවා. පාවෙන්න ගන්නවා. පාවෙන්න ගත්තම වල ප්‍රතික්‍රියාව මේ වගේ විතර බලන්න බැරි වෙනවා. දැන් මේක පාවෙන්න බෑ මොකද මේ දීලා තියෙන දාලා තියෙන හරියටම මේ ලෝහයේ විතර තමයි දාලා තියෙන්නේ. එහෙනම් මේ හයිඩ්‍රජන් බුබුලු දැක බැඳෙනවා නම් හයිඩ්‍රජන් අපි කරන සැහැල්ලු වෙන්නේ. එතකොට මේ ලෝහ කොටස පාවෙනවා. ඒක තමයි තියෙන්නේ. දැන් මෙතන එකක් නෑ මේ අම්ලය මදි නිසා. ස්වල්පයක් දාලා තියෙන නිසා. පැහැදිලි නිරීක්ෂණ තුනක් අපිට ලියන්න පුළුවන්. එකක් තමයි වායු පිටවෙන. අපි දන්නේ මොකක්ද වායු කියලා. දැල්ලක් කට අතර ලං කරලා ඔක හයිඩ්‍රජන් කියලා හොයාගන්න පුළුවන් පොප් හඩ එනවා. වායු පිටවීම. දැන් අපේ අහන්නේ පොදුවේ රසායනික ප්‍රතික්‍රියා බව සාහවරු කිරීම ඉදිරිපත් කරන නිරීක්ෂණ යහන්නේ එතකොට වායු පිටවීම ලියන්න පුළුවන්. දියවි නොපෙනී යාම අපි දන්නේ ඒ කියන්නේ කවුද කියලා. ඒවා ලියන්නේ අපි දීලා තියෙන මොදිය. දිය වෙනවා නැත්නම් ක්ෂය වෙනවා. පරීක්ෂානලය පත් වෙනවා. ඒක තව මෙතන නැති පරීක්ෂණයක් රසායනික ප්‍රතික්‍රියාවකදී සිදුවන විපාකات ගොඩාක් අපි කතා කරනවා. වර්ණ ඇතිවීම, ගන්ධයන් පිටවීම, හඬක් නිකුත් වීම වගේ ගොඩක් අපි කතා කරනවා. අවක්ෂේප සෑදීම මේ වගේ. එම ප්‍රතික්‍රියාව අයත් වන රසායනික ප්‍රතික්‍රියා වර්ගය කුමක්ද කියලා අහනවා. දැන් අපිට පේනවනේ මේ දෙකක් එකතු වෙලා එකක් ඇතිලා නෑනේ. එහෙනම් සංයෝජනනේ. දැන් ඇත්තට මෙතන වෙලා තියෙන්නේ මේ HCl අණුවේ හයිඩ්‍රජන් අයින් වෙලානේ. අහකට ගිහින්. එක්කෙනෙක් අහකට ගිහින් දෙනවා. ඒ වෙනුවට මේ E ආවනේ. එතකොට අපි කියනවා ඒක ප්‍රතිස්ථාපන ප්‍රතික්‍රියාවක් කියලා. HCl එකේ හයිඩ්‍රජන් අයින් වෙනවා. ඊළඟට තියෙනවා විද්‍යාගාර ක්‍රියාකාරකමක් කරපු ආකාරය මේක මේ අම්ල බස්ම සම්බන්ධ එකක් අම්ල බස්ම ලවණ ගැන අපි පාඩමක් කතා කරනවානේ ඒ ගැන ඒකේ තියෙන පොඩි සරල දෙයක් තමයි මේ තියෙන්නේ ඝන ඩෙසිමීටරයට මවුල 0.1ක් වන සාන්ද්‍රණය ඇති HCl අම්ල ද්‍රාවණයක් සාදා ගන්නවා ඊළඟට ඒ සාන්ද්‍රණයෙම තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් සාදා ගන්නවා. ඒක අපි දන්නවා ඔය දෙන්නා HCl කියන්නේ අම්ලයක්, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ බස්මයක්. මේ සාදාගත් ද්‍රාවණයෙන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මිලිලීටර් 25ක් ෆ්ලාස්කුවකට දානවා. ඒකට පිනොක්සලින් ද්‍රාවණය ස්වල්පයක් දානවා. දාලා කලස් පිනොක්සලින් අපි දන්නවා පිනොක්සලින් දාපුවාම දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බස්මයක් අර දර්ශක අම්ල බස්ම ඒකෙම තියෙනවා දර්ශක ගැන පාඩම්. ඒකෙත් තියෙනවානේ පිනොක්සලින් සාමාන්‍යයෙන් ගත්තහම අවර්ණ. හැබැයි බස්මයකට දැම්මම රෝස පාටයි. ඒතකොට දැන් මෙතන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බස්මයන්නේ. එහෙනම් මේ ෆ්ලාස්කුවේ තියෙන ද්‍රාවණය රෝස පැහැවෙනවා. ඊට පස්සේ පිළියෙල කළ HCl ද්‍රාවණයෙන් මිලිලීටර් 50ක් බියුරෙට්ටුවකට දැම්මා. බියුරෙට්ටුව කියලා උපකරණයක් තියෙනවා. ඒක දැන් අපි අනුමාපන මේ කතා කරන්නේ පාසලේදී වගේ. ඒ සඳහා තමයි ගන්න. ඒතකොට ඒකේ කරාමයක් තියෙනවා. ඒ මේ පරිමාණයක් තියෙන වීදුරු නලයක් වගේ උපකරණයක්. එතකොට ඒකට HCl දාලා කරාමය අල්ල අපිට පුළුවන් සුටි සුට්ට HCl ස්වල්පයේ බැගින් මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය දාන්න. ඒක දාපු ප්‍රමාණය කොච්චරද කියලා ඒකෙන් බලා ගන්නත් පුළුවන්. ඒතර අපි කියන්නේ කරාමය අර මේ HCl ටික දානවා. මේ දාන ගමන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක කනසන්නත් ඕන. එතකොට මුලින් අහන්නේ මොනවද බලන්නකො. ෆ්ලාස්කුවේ ඇති සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයේ වර්ණය කුමක්ද? රෝස පාටනේ. ඒකේ අහන්නේ මොකද්ද? බාස්මික වර්ණය. දර්ශකයක් වන පිනොක්සලින් වල බාස්මික වර්ණය අහන්නේ. ආම්ලික වර්ණය අවර්ණය.
ඊළඟ දෙවෙනි එක අහනවා ද්‍රාවණයේ අවර්ණ අවස්ථාවේදී HCl අම්ලය එකතු කිරීම නතර කරන ලදී. දැන් මෙහෙම HCl ටික දාගෙන යනකොට අර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයේ වර්ණය අඩු වෙනවා. පොටසයි අඩු වෙනවා. එහෙම අඩු වෙලා එක්තරා අවස්ථාවක් එනවා අවර්ණ වන. ඒක තමයි මේ කියන්නේ. ද්‍රාවණයේ අවර්ණ අවස්ථාවේදී HCl අම්ලය එකතු කිරීම නතර කරන ලදී. මෙම අවස්ථාවේදී ෆ්ලාස්ක් ඇති මිශ්‍රණය ආම්ලිකද බාස්නිකද උදාසීනද කියලා අහනවා. වහාම ඒ අවර්ණ ඒ කියන්නේ වර්ණේ නැති වෙච්ච වහාම උදාසීන තත්ත්වයේ තමයි තියෙන්නේ. හැබැයි තව HCl දැම්මොත් ඒක ආම්ලික පැත්තට යනවා. ඒතකොට අම්ලයකුයි බස්නයකුයි එකතු වුණාම උදාසීනීකරණය සිද්ධ වෙනවා කියලා මේකෙන් පෙන්නන්නේ. ආම්ලික බවක් බාස්නික බවක් නැති වෙලා උදාසීන අවස් ද්‍රව්‍යයක් බවට පත් වෙනවා කියන එක මේකෙන් පෙන්නන්නේ. අම්ල බස්ම උදාසීනීකරණය කරනවා මේ පරීක්ෂණය කරන්නේ. ඊළඟ මෙහිදී සිදු ප්‍රතික්‍රියාවට අදාළ අසම්පූර්ණ සමීකරණයක් දීලා තියෙනවා x y නම් කරන්න කියලා කියනවා. එතන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් සහ HCl ද්‍රාවණයක් ගන්න. ඒතකොට එහෙනම් මෙතනට x කියන්නේ අනිවාර්යෙන් HCl නේ. ඒතකොට මොනවද හැදෙන්නේ ඇත්තටම? මේකේ සෝඩියම් ඇවිල්ලා මේකේ ක්ලෝරින් එක්ක සම්බන්ධයි. ඒතකොට y කියන්නේ මොකද්ද? සෝඩියම් ක්ලෝරයිඩ්. එතකොට මෙතන ඉතුරු වෙන OH එකයි මේ HCl එකේ තිබිච්ච H එකයි එකතු වෙලා හැදෙනවා ජලය. H2O. හරිද? මෙතන එතකොට HCl y කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්. දැන් මේ ලවණයක් නේද? ලවණය සහ ජලය හැදෙනවා. අම්ලයක් හා බස්නයක් ප්‍රතික්‍රියා කළා ලවණය සහ ජලය හැදෙනවා. ඒ නිසා තමයි උදාසීන වෙන්නේ. හැබැයි ඉතින් අර අම්ල පරිමාණ වැඩි වුණොත් ඒ ආම්ලික පැත්තට යනවා. මෙම ප්‍රතික්‍රියාව තාපදායක ප්‍රතික්‍රියාවක ඒ තාවර කරන නිරීක්ෂණයක් ලියන්න ෆ්ලාස්ක්ව රත් වෙනවා. ඒක අපි අල්ලලා බලන පරීක්ෂණ කරනකොට සම කියන එක නිරීක්ෂණ ගන්න එක ඉන්ද්‍රියක්නේ. ඒක පංචේන්ද්‍රයන්ගෙන්ම අපි නිරීක්ෂණ ගන්නවානේ මොනවා හරි. ඒ ෆ්ලාස්ක්ව රත් වෙනවා කියලා බලන්න අපිට උෂ්ණත්ව මානයක් දාලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් අල්ලලා බලන්නත් පුළුවන්. හැබැයි විද්‍යාත්මක ක්‍රමේ නම් අල්ලලා බලන එක නෙවෙයි. සාමාන්‍ය පරීක්ෂණයක තාපදායක දිවිලා අල්ලලා බලන එක හරි. ඒකේ ප්‍රමාණාත්මක අගයක් ගන්න නම් උෂ්ණත්ව මානයක් පාවිච්චි කරන්න වෙනවා. ඊළඟට C කොටස යහන්නේ සනුක සල්ෆියුරික් අම්ලයේ සම පරිමාණ භාවිතා කර සකස් කළ විද්‍රාසායනික කෝෂ දෙකක් පාන දැක්වේ භාවිත කර ඇති ලෝහ සාධු වල භෞතික ස්වභාවය සමාන වේ. V1 හා V2 යන වෝල්ට්මීටර් දෙකකි. මොනවද මේ හදලා තියෙන්නේ එතකොට? සිංක් කොපර් දාලා ෆෙරස් කොපර් දාලා මේ හදලා තියෙන්නේ සරල කෝෂ දෙකක් නේ. විදුලිය නිෂ්පාදනය කරන්න ගන්න සරල කෝෂ දෙකක් මුල් කාලේ. එතකොට එකකට සිංක් සහ කොපර් දාලා තිනවා අනිකට ෆෙරස් සහ කොපර් දාලා තියෙනවා. දැන් බලමු මේ සරල කෝෂයක් සිංක් හා බලමු තියෙනවද දැන්. සිංක් හා කොපර් දාපු සරල කෝෂයක් බලමු. ඔය තියෙන කොපර් තාඩුව ඉතින් සිංක් තාඩුව බල්බේ සම්බන්ධ කරලා තියෙනවා ඉතින් සල්ෆියුරික් අම්ලය. බොහොම සරලයි. සරල කෝෂයෙන් දැන් අපි කරන්නේ මොකද්ද මේ තාඩු දෙක එකට ගාවන්න නැතුව සල්ෆියුරික් අම්ල ද්‍රාවණය ගිල්ලනවා. බල්බේ දැල් වෙනවා. ඒ ඇස්සේ තව එකක් වෙනම ගන්නකො සිංක් තාඩුව දිය වෙනවනේ. එතන වායු බූලු පිට වෙනවා. කොපර් තාඩුව අතරින් වායු බූලු පිට වෙනවා.
බල්බේ දැල්වෙනවනේ. සෝනාල් බැලියයි බල්බේ දැල්වෙනවනේ. හැබැයි ටික වෙලාවක් කරනකොට මේක නිවෙනවා. මේ සමතහඩුව ඇතුළ බල්බ් මේ වායු බුල හැදුනා අම්ලයත් එක්ක තියෙන සම්බන්ධය නැති වෙනවනේ. එතකොට මේ මෙතන හයිඩ්‍රජන් පිට වෙන්නේ. බල්බේ දීප්තිය අඩු වෙන. ඒතර ආයෙ උඩට අරන් ආයෙ දාන්නේ. ඒක තමයි මේවා අයින් වෙලා වෙන වෙන කෝෂ හැදුනේ මේ අඩුපාඩු තියෙන නිසා. හැබැයි ඉතින් මුලින් මේවා හැදුවේ නැත්නම් මේ මුකුත් හැදෙන්නේ. ඔය ඕක හදන්න කොච්චර මාල් දෙන්නද කොච්චර හිතන්නේ සම්පෙන් හිතන්නේ ගන්න. අපි දැන් මේ හදපු එකක් නේ හදන්නේ. මේ අලුතෙන්ම හදපු එක තමයි හපංකම. දැන් මෙතන ආන්නේ මොකද්ද බලමු. දැන් ලෝහ දෙකක් පාවිච්චි කරලා හදලා තියෙන්නේ. V1 හා V2 පාඨාංක වලින් විශාල කුමක්ද ඒක හොයන්න කොහොමද? සක්‍රීයතාවයෙන් මතක තියෙනවා. දැන් බලන්න කොපරට ඉහළින් ඉන්නේ සිංක් ඉන්නේ. පෙරස් ඉන්නේ කොපරට ඉහළින් ඉන්නේ. හැබැයි සිංක් වලට පහළින් තමයි පෙරස් ඉන්නේ. ඒක සක්‍රීයතාව වෙනස වැඩි කාගෙද? සිංක් කොපරද? මෙයාගේ සක්‍රීයතාව වෙනස අඩුයි ඊට වඩා. එතකොට මේ සක්‍රීයතාව වෙනස වැඩි වෙන්න වෝල්ටේජ් එක වැඩි වෙනවා. ඒතකොට සල්ල කෝෂය හදන්න ගන්න ඕනේ සක්‍රීයතාවය වැඩි මේකුයි අඩු මේකුයි. ඒක තමයි වෝල්ටේජ් එක වැඩි වෙන්නේ. විභවාන්තය. හැබැයි අපිට ඉතින් ඉහළම තියෙනවා ගන්න බෑ. මැග්නීසියම් ගත්තොත් එහෙම වේගෙන් ප්‍රතික්‍රියා කරලා පහඩුව ඉවර වෙනවා. එතනින් උඩ තියෙනවා ගන්නත් බෑනේ. ඒවා අධික ප්‍රතික්‍රියාකාරීත්වයක් තියෙනවා. අනුතරදායකයි. නිසා මේ සුදුසුම එක තමයි මේ සිංක් කොපර් කියන එක. ඒ නිසා තමයි සාමාන්‍ය සම්මත සරල කෝෂයේ සිංක් සහ කොපර් තමයි තියෙන්නේ. දැන් ඔය අපි හදාගන්නේ ෆෙරස් කොපර් දාලා. ඒකේ දීප්තිය අඩුයි. මොකද ඒ සක්‍රීයතාව වෙනස අඩුයි. විද්‍යුත් රසායනික ශ්‍රේණිය තුළ ඉහත ලෝහවල පිහිටීම සැලකිල්ලටගෙන ඔබ එසේ දැක්වූ පිළිතුර පැහැදිලි කරන්න කියනවනේ. දැන් මම පැහැදිලි කරන්නේ මොකක්ද හේතුව? ෆෙරස් වලට වඩා සිංක් සක්‍රීය ලෝහයක් නිසා තමයි එතන වෝල්ටේජ් එක වැඩි වුණේ. තව ඕන ලියන්න පුළුවන්. සක්‍රීයතාව වෙනස වැඩි සිංක් සහ කොපර් අතර සක්‍රීයතාව වෙනස අඩුයි යකඩ සහ කොපර් අතර. මේ සක්‍රීයතාව වෙනස වැඩි වෙච්ච තරමට විභව අන්තරය වැඩි වෙනවා. ඊළඟට තියෙනවා කොපර් නික්‍රෝම යකඩ වලින් සාදන ලද විස්කම්භයේ සමාන කම්බි තුනක් යොදාගෙන පරිපත කොටසක් පාර දැක්වේ. යොදාගෙන තැනූ පරිපත කොටසක් පාර දැක්වේ කියලා තියෙනවා. එතකොට මේ සන්නායක වල විද්‍යුත් සන්නායකතාවයට බලපාන කාරණා මොනවද කියලා මේ හොයන්නේ. මේ විදිහේ යකඩ මේ ඔක්කොම හරස්වල සමානයි වගේ තමයි ඇඳලා තියෙන්නේ. ඕක කියලා පොදු ලක්ෂයක් තියෙනවා. එතන ඉඳලා A, B, D කියලා හැම ලක්ෂ තුනක් තියෙනවා. ඒවා දුර සමානයි කියලා තමයි තියෙන්නේ. යකඩවල සෙන්ටිමීටර 25ක් දුරින් ලකුණු කරලා තියෙනවා. නික්‍රෝම වලත් එහෙමයි, කොපර් වලත් එහෙමයි. මේ පැත්තෙන් එනවා සම්බන්ධක කම්බිය. මෙතන තියෙනවා කෝෂය. බල්බයක් දාලා තියෙනවා. මේ නිදහස් අග්‍රයක් තියෙනවා. මේ නිදහස් අග්‍රය අපිට පුළුවන් මේ ඕනෑම ලක්ෂයක තියන්න. මේ මොන ලක්ෂයේ තිබුවත් පරිපතය සම්පූර්ණයි. ඒතර බල්බේ දැල්වෙනවනේ. ඒතර බල්බේ දීප්තිය වෙනස හොයලා තමයි මේකෙන් අපි යම් අදහසක් ගන්න. එතකොට පළවෙනි එකේ ඒ කොටස අහනවා පරිපතේ y අග්‍රය AB D ලක්ෂවල ස්පර්ශ කරන ලදී. බල්බේ දීප්තිය උපරිම වන්නේ කුමන ලක්ෂය සමග ස්පර්ශ කළේද? A B D ඒවා දිග සමානයි. එතකොට එහෙනම් වර්ගය වෙනස් නේ. සන්නායක වර්ගය වෙනස්. අපි දන්නවා සන්නායක ප්‍රතිරෝධය අඩුම කෙනා තමයි අඩුම කෙනාගෙන් තමයි වැඩි ධාරාවක් යන්නේ. බල්බේ දීප්තිය වැඩි වෙන්න නම් වැඩි ධාරාවක් යන්නට. එතන ඔතන හොයන්න ඕනේ කවුද? ප්‍රතිරෝධය අඩුම කෙනා. ප්‍රතිරෝධය අඩුම කෙනා තමයි කොපර්. වැඩිම කෙනා නික්‍රෝම.
ඒ දෙක අතර ඉන්නේ කවුද? යකඩ. එතකොට එහෙනම් D ස්පර්ශ කළ විට බල්බය වැඩි දීප්තියකින් දැල්වෙන්න ගන්නවා. ඔබගේ නිරීක්ෂණයට හේතුව පැහැදිලි කරන්න කොපවල ප්‍රතිරෝධකතාව. එතකොට මේ ද්‍රව්‍ය වර්ගය අනුව වෙනස් වෙන්නේ ප්‍රතිරෝධකතාව. එතකොට කොපවල ප්‍රතිරෝධකතාව යකඩ හා නික්‍රෝම වලට වඩා අඩුයි. ඒ නිසා තමයි බල්බේ දීප්තිය වැඩි වෙන්නේ. දෙකේ A කොටස යනවා y කෙලවර B ලක්ෂය හා C ලක්ෂය ස්පර්ශ කරන ලදී. බල්බේ දීප්තිය ඇතිවන වෙනස ලියන්න කියනවා. y කෙලවර B ලක්ෂය හා C ලක්ෂය. බලමු B ලක්ෂය C ලක්ෂය. B හා C ලක්ෂය කියන්නේ එකම කම්බියනේ. නික්‍රෝම් කම්බියේ B කියන්නේ සෙන්ටිමීටර 25යි. C කියලා කියන්නේ සෙන්ටිමීටර 50යිනේ. O කියන ලක්ෂය ඉඳලා ගත්තොත් දිග වැඩි වෙනවා. දිග වැඩි වුණොත් මොකද වෙන්නේ සන්නයිතු? ප්‍රතිරෝධය වැඩි වෙනවා. ප්‍රතිරෝධය වැඩි වුණාම මොකද වෙන්නේ? විදුලි ධාරාව ගලන ප්‍රමාණය අඩු වෙනවා. එහෙනම් B ලක්ෂයේදී දීප්තිය වැඩි වෙනවා. C ලක්ෂයේදී දීප්තිය අඩු වෙනවා. ඒ අනුව ඔබගේ නිගමනය කුමක්ද කියලා අහනවා. සන්නායකයක දිග වැඩි වන විට ප්‍රතිරෝධය වැඩි වෙනවා. එවිට ගලා යන ධාරාව අඩු වෙනවා. ඒ ගලා යන ධාරාව අඩු වෙන නිසා තමයි බල්බේ දීප්තිය අඩු වෙන්නේ. ඊළඟට විද්‍යාගාර පරීක්ෂණයක් තියෙන්නේ. විද්‍යාගාර ක්‍රියාකාරකමක උපකරණ කට්ටලයේ පාත දැක්වේ නිව්ටන් තුලාවේ පාඨාංකය 46 නිව්ටන් විය. ඒ කියන්නේ මේ සත්‍ය බර. ඒ කියන්නේ සාමාන්‍ය මේ ලීගුට්ටියේ බර. ඒ කියන්නේ මේ ජලයේ ස්පර්ශ වෙලා නැති වෙලා තමයි 40. ඉලෙක්ට්‍රොනික තුලාවේ පාඨාංකය ග්‍රෑම් 50ක් වුණා. ඒ කියන්නේ මේ බීකරේ බර තමයි පෙන්වන්නේ. ස්කන්ධය. ග්‍රෑම් 50යි. ග්‍රෑම් 50යි. බර නම් මේක මොකද කරන්නේ? බර බවට පත් කරන්න ඕන. ග්‍රෑම් වලින් තියෙන කිලෝග්‍රෑම් කරලා 10න් ගුණ කරන්න එපා. කිලෝග්‍රෑම් කරලා 1000න් බෙදන්න එපා. බලමු. මොකද වෙන්නේ කියලා. ලෝහ කුට්ටිය හා නිව්ටන් තුලාව සම්බන්ධ කර ඇති තන්තුවේ ආතතිය කොපමණද? ලෝහ කුට්ටිය හා නිව්ටන් තුලාව සම්බන්ධ කර ඇති තන්තුවේ ආතතිය කොපමණද කියලා අහනවා. ලී කුට්ටියේ බරනේ 40. එහෙනම් උඩටත් 40ක් තියෙනවා. එතකොට තන්තුවටත් 40ක් වෙනවා. නිව්ටන් 40යි ආතතිය. එහෙනම් මික්සර් සල්ලය වෙන්න තුතිය මේ නිසානේ. දෙපැත්තේ බල සමානයි. පහළට 40 නම් උඩට 40ක් තියෙනවා. මේක නිශ්චල නිසා. චලනය වෙනවා නම් වෙනස් වෙනවා. නිව්ටන් තුලාවේ එල්ලී ඇති ගල් කැටය ජලය සම්පූර්ණයෙන් ගිලවන ලදී. එවිට නිව්ටන් තුලාවේ පාඨාංකය 30යි නිව්ටන් විය. දැන් 41 තියුණේ 10ක් අඩු වුණා. ඒ කියන්නේ 30 කියන්නේ මොකද්ද? දෘශ්‍ය බර. සත්‍ය බර 40යි දෘශ්‍ය බර 30යි නම් උඩුකූ කරපුවම 30 අර 10ක් අඩුනේ ජලය වගේ උත්තේජක බලය නිසානේ. ඒක තමයි උඩුකූ කරන්නේ. එතකොට 40න් 30ක් අඩු වුණාම 10යි. 10යි කියන්නේ උඩුකුරු කරපුවම 10යි නිව්ටන් 10ක් වෙලා තියෙනවා. බීකරයට ජලය එකතු වීම අවසන් වන විට ඉලෙක්ට්‍රෝනික තුලාවේ පාඨාංගය කොපමණ වේද? දැන් හොයන්න ඕනේ ඉලෙක්ට්‍රෝනික තුලාව මේ බීකරයට ගිය ජලයේ බර කොහොමද හොයන්නේ? ඒක හොයාගත්තොත් බීකරේ බර අතර ග්‍රෑම් 50යි තමයි අතර මුළු බර එකතු කරලා හදාගන්න. ඒකට තමයි ආගමික නියමය පාවිච්චි කරන්නේ. මොකක්ද ආගමික නියමය කියන්නේ? වස්තුවක් සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් තල්ලයක දිවි ඇති විට එමගින් විස්ථාපනය වන තරලයේ බර වස්තුව මත යෙදූ උඩුකුරු තෙරපමට සමාන වෙනවා කියලා. එතකොට එහෙනම් මෙතන උඩුකුරු තෙරපම වෙනවා නිව්ටන් 10ක්. එහෙනම් විස්ථාපිත තරලයේ බරත් නිව්ටන් 10 වෙන්න එපා. හැබැයි අපෙන් අහන්නේ ඉලෙක්ට්‍රෝනික තුලාවේ පාඨාංකයනේ. එතන නිව්ටන් 10ක් නම් ඒකේ ස්කන්ධය කියන්නේ නිව්ටන් 10ක් නම් ස්කන්ධය කියන්නේ නිව්ටන් එකක් කියන්නේ කොච්චරද?
නිව්ටන් එකක් කියන්නේ කොච්චරද? ග්‍රෑම් 100ක්. ඒතකොට නිව්ටන් 10ක් කියන්නේ කිලෝග්‍රෑම් එකක්. ඒ කියන්නේ ග්‍රෑම් 1000 සමාන කරනවා. කිලෝග්‍රෑම් එකක් මගෙන් ඇති කරන බලයනේ නිව්ටන් එකක් කියලා කියන්නේ. එතකොට විස්ථාපිත දැන් මෙතන ප්‍රශ්නේනේ අර පැත්ත ග්‍රෑම් මේ පැත්ත නිව්ටන්. මොකද අර ඉලෙක්ට්‍රොනික තුලාව පෙන්වන්නේ ස්කන්ධය අපි උඩුකුරු තෙරපම කතා කරන්නේ නිව්ටන් වලින්. ඒතර නිව්ටන් 10ක උඩුකුරු තෙරපමක් හොදනවා කියන්නේ නිව්ටන් 10ක් බර ඇති ජල ස්කන්ධයක් එහා පැත්තට යනවා කියන එක. ඒතර නිව්ටන් 10ක් කියන එක කොහොමද මේ ග්‍රෑම් බවට පත් කරන්නේ? නිව්ටන් 10ක් කියන්නේ කිලෝග්‍රෑම් එකක් නේ. කිලෝග්‍රෑම් එකක් මගෙන් ඇති කරන බලය තමයි නිව්ටන් 10. කොහොමද යන්නේ? mg නේ. කිලෝග්‍රෑම් එක වැඩි කරනවා ගුරුත්වය කරගෙන. එතකොට මේ 10 න්නේ. ඒතර කිලෝග්‍රෑම් මේක ග්‍රෑම් තියෙනවනේ 1000ක්. දැන් අර ගානේ මතක ඇතිනේ ග්‍රෑම් 50ක් මීටරේ ස්කන්ධය තියෙනවා කියලා. ඒතර තුලාවේ පාඨාංකයනේ මේ දෙකේම එකතු වෙනවා. ඒතකොට 1050ක් වෙනවා. පැහැදිලිද? දැන් පැහැදිලිද නිව්ටන් 10ක උඩුකුරු පෙරකමක් යොදුවා නම් ආගමික නියමයට අනුව මොකද වෙන්න ඕනේ? ඒ හා සමාන බරක් තියෙන ජලය ටිකක් බීකරයට යන්න ඕනේ. ඒ කියන්නේ කිලෝග්‍රෑම් එකක් යන්න ඕනේ. කිලෝග්‍රෑම් එකක් ගියාම කලින් දැක්කා බීකරේ ස්කන්ධේ ග්‍රෑම් 50 කියලා වැටෙනවානේ. ඒක එතන කිලෝග්‍රෑම් එකක් ගියාම කිලෝග්‍රෑම් ග්‍රෑම් වලට අරවහම 1000නේ. ඒක 1050. නැත්නම් කිලෝ එකයි ග්‍රෑම් 50යි. ඒක එතන ඒ තරහදී ග්‍රෑම් වලින් පාඨාංකන කරලා තියෙනවා. 1050යි ග්‍රෑම් කියලා තමයි එන්නේ. මෙම ක්‍රියාකාරකමෙන් ආදර්ශනය කරන භෞතික විද්‍යා නියමය තමයි ආගමික නියමය. දැන් මම පෙන්නන්නම් මේ ආගමික නියමය දැන් මේව කරලා තියෙනවනම් දැක්කාම මතක් වෙයි. මේ සරල ආගමික නියමය කරන විදිහ ඒක විදිහට කරන්න පුළුවන්. ඉතින් මේ මෙතන ගල් කැටයක් අරන් නූලක ගැට ගහලා තියෙනවා. මෙන්න මේක තමයි ආගමික බඳුන නැත්නම් පිටාර බඳුන කියලා කියනවා. අපි ඒක සම්පූර්ණයෙන් ජලයෙන් පුරවලා වැඩි වතුර බිඳුවක් දක්වා ඉවත් වෙනකන් ඉන්න ඕනේ. අවසන් බිඳුවක් වැටෙනකන් ඉන්න ඕනේ. මේ බිඳුව එහා මෙහා වුණත් මේක සම්බන්ධය වෙනස් වෙනවා. ඒක නියමයේ බොරු බවට තමයි පත් වෙන්නේ. නියමයේ බොරු නේ අපි කරන දේ බොරුවක් වෙනවා. නිසා අවසාන වතුර බිඳුවක් ජල බිඳුවක් බීකරයට වැටෙනකන් ඉඳලා තමයි අයින් කරන්නේ. දැන් මේ පිටාර බඳුන මගින් තමයි අර විස්ථාපිත ජලය ටික හොයාගන්නේ. ජල පරිමාණ නෙවෙයි ගන්නෙ. ජල පරිමාණය සමාන වෙන්නේ ජලයේ බර. දැන් අන්න වස්තුවේ සත්‍ය බර හොයාගන්න ඕනේ. එතකොට නිව්ටන් තුලාවක් කරන් අපිට පුළුවන් වස්තුවේ සත්‍ය බර හොයාගන්න ඔය වගේ. ග්‍රෑම් වලින් තියෙන ග්‍රෑම් මම හිතන්නේ 30ක් වගේ දෙනවා. ග්‍රෑම් 30ක් එතන නිව්ටන් කරගෙන හරව ගන්න ඕනේ. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඒ ගල් කැටය හරි වස්තුව හරි සම්පූර්ණයෙන් අර ජලය තුල ගිල්ලනවා. දැන් ඔක හරිනම් ආධාරක කියලා තියෙන ගෑස් වෙන අරින්නේ නැතුව තියෙන්න ඕනේ. ඒ වෙලාවේ අපි බලන්න ඕනේ දෘශ්‍ය බල. මේ තියෙන 25නේ 30 පිට 25 නම් 5 වෙනවා. 5 තමයි 5ක් අඩු වෙලා දෙනවා. කියන්නේ උඩුකුරු කරපුවම 5යි. මෙහා පැත්තේ නිව්ටන් තියෙනවා 0.2යි. නිව්ටන් ග්‍රෑම් දෙකම තියෙනවා ඒකේ. අපි මයින් ඕනේ නිව්ටන් වලින්. දැන් අපිට උඩුකුරු කරපුවා හොයන්න ලේසියි දැන්. සත්‍ය බරෙන් දිශ බර අඩු කරාම එනවා. අන්න ඒක සමාන වෙන්න ඕනේ විස්ථාපිත තරලයේ බරට. අර විස්ථාපිත තරලයේ බර හොයන්න ඕනේ ඒක.
දැන් බීකරයත් එක තියෙනකොට කොහොමද හොයන්නේ? ඔය බීකරයත් එක කිරලා වතු ජලය ටික අයින් කළා අපිට බීකරේ කිරුවා බීකරේ බර අඩු කරන්න පුළුවන්. බිංදුවයි 9 තමයි එන්නේ. නිව්ටන් වලින් මෙහෙමයි දැන් අපිට මේක ක්‍රියාවලිය මතක තියාගන්න කොහොම හරි වෙන්න ඕනේ. අර උඩුකුරු තෙරපුම විස්ථාපිත තරලයේ බරට සමාන විය යුතුයි. ඒක තමයි කියන්නේ. දැන් බීකරේ ගන්න පායි බිංදුව පායි තුනක් ආවා. ඒක ජල ස්කන්ධය ගත්තා අර ඉතල ස්කන්ධය මේක අඩු කරනවා. දැන් එතන අර අඩුවීමේ අගයයි මෙතන මේ ජලයේ බරයි සමාන වෙන්න ඕනේ. ඒවා සමාන වෙනවා අපි කරද්දුත් තමයි ඒක වර්ගය. සමාන වෙන්නේ. ඊළඟට C ඊට බීකර එකතු වූ ජල ස්කන්ධය සමග ඒ ඍජුකෝණ බදලක බහලන ජලයේ ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 විය. යකඩ මූලිකම් කීපයක් සෙල්සියස් අංශක 90 උෂ්ණත්වය දක්වා අත්තර එකවර මිශ්‍රණයට දමා හොඳින් කලසන ලදී. මේ ඍජුකෝණ පෙට්ටියක් තියෙන. ඒ කියන්නේ තාපය මේකෙන් එළියට යන්නේ නැහැ කියලා කියන්නේ. යකඩ මූලිකම් තමයි දාලා තියෙන්නේ. ඒක සෙල්සියස් 90 තිබිලා තියෙනවා. ජලය තිබිලා තියෙන්නේ සෙල්සියස් 30 නේ. ඒක අහන්නේ මොකද්ද? ජලයේ අවසාන උෂ්ණත්වය ජලයේ අවසාන උෂ්ණත්වය සෙල්සියස් 60ක් විය. යකඩවල විශිෂ්ට තාප දාර්ශතාවය 460යි. සෙන්ටිග්‍රේඩ් අංශයකට කිලෝග්‍රෑමයට ජූල්. හා ජලයේ විශිෂ්ට තාප දාර්ශතාවය සෙන්ටිග්‍රේඩ් අංශයකට කිලෝග්‍රෑමයට ජූල් 4200ක් කියලා දීලා තියෙනවා. එතන අහන්නේ මොකද්ද? වීදුරු බඳුන තාපය පුරා නොගන්නේ උපකල්පනය කර ජලය උරාගත් තාපය ගණනය කරන්න කියලා කියනවා. ඉතින් අපි පාවිච්චි කරන්නේ Q සමානයි mc θ කියන සමීකරණය. ඉතින් අපි දන්නවා ජලය එතන ගත්තේ කීයද ගත්තේ? ජලය ගැන කීයද කියන්නේ? 1000නේ. 50 ගන්න බෑනේ 50 බීකර ස්කන්ධේ. ජලය ග්‍රෑම් 1000යි. ඒත් ඒක කිලෝග්‍රෑම් කරන 1000න් බෙදෙන. ඒක එකයිනේ. ඕන එකයි එහෙම කියලා දාන්න පුළුවන්. මේ පෙන්වන්නේ මේ මූලික දේවල් කරන විදිය වරදින්නේ මොකද කරන්නේ? එහෙනම් 1000 දාලා ඉදුත් වැරදි සම්පූර්ණයි. අපි ජලය ග්‍රෑම් 1000 නම් 1 කිලෝග්‍රෑම් කරන්න ඕනේ. 1000න් බෙදන්න ඕනේ. ඊට පස්සේ මොකද්ද? m කියන එකනේ ඔය. c කියන්නේ මොකද්ද? විශිෂ්ටතා පදාර්ථතාවය. ඒක 4200 කියලා දීලා තියෙනවනේ කිව්වේ. උෂ්ණත්ව වෙනස ජලයේ මුල් උෂ්ණත්වය 30යි අවසානයේ 60යි. ඒක වෙනස හොයන්න 60න් ටිකක් අඩු වෙනවා 30යි. ඒතර එනවා 1,26,000යි ජූල්. එතකොට ජලයේ උෂ්ණත්වය 60 දක්වා වැඩි වෙනකොට යකඩ මූලිකම් වල තිබුණු තාපයෙන් ජූල් 1,26,000ක් ජලය උරාගෙන තියෙනවා. ඊළඟට අහනවා ක්‍රියාකාරකමට යොදාගත් මූලිකම් වල ස්කන්ධය ගණනය කරන්න. අන්න එතකොට ටිකක් ප්‍රශ්නයක් වෙනවා කොහොමද ඒක කරන්නේ කියලා. ඉතින් අපි උපකල්පනයක් ගන්නවා මොකක්ද? ජලය උරාගත් තාප ප්‍රමාණය සමාන වෙනවා යකඩ වලින් ඉවත් වූ තාප ප්‍රමාණයට. පැහැදිලිද? ඒකටත් Q සමාන mc ට දාන්න පුළුවන්. ඉවත් වූ තාප ප්‍රමාණය 1,26,000 ජූල් නේ. ඒ ඉවත් උනේ කොහෙන්ද? m කියලා අපි දන්න මෙයානේ අහන්නේ ස්කන්ධයනේ අහන්නේ. මූලිකම් වල ස්කන්ධය අහන්නේ. ඒකට අපි කරන්නේ මොකද්ද? දීලා තියෙන தත්ත්ව ටික දානවා. C දීලා තියෙනවා 460යි. උෂ්ණත්වය මොකක් වුණාද? එතන
අවසාන උෂ්ණත්වය 60නේ ජලයේ උෂ්ණත්වය අවසාන 60නේ එතන අණුවේ තිබිච්ච එක 60 වෙලා. ඒක 30කින් අඩු වෙලා. තාපජ සමතුලිතතාවයට එනවනේ ඔහොම දාපුවාම. ඒතර දෙපැත්ත සමාන වුණාට පස්සේ තමයි නවතින්නේ උෂ්ණත්වය ගලන්නේ. ඒතර හැම වෙලේම වැඩි තැන ඉඳලා අඩු තැනට යන්නේ. 90 60 කියන්නේ 30යි. එතකොට දැන් පේනවා m හොයන්න නම් 1,26,000 බෙදන්න ඕනේ 400ට වැඩි කිරීම තියෙන්නේ. එතකොට එනවා කිලෝග්‍රෑම් 9.13. යකඩ මූලික සම්මුල උත්සන්න. දැන් පැහැදිලි ඇති අර පිට වූ තාප ප්‍රමාණය යකඩ වලින් ඉවත් වූ තාප ප්‍රමාණය සමානයි කියලා අරගෙන තමයි ගාන හදන්නේ. බීකරයේ ඇති මෝනිසමක් දෙස ජල පෘෂ්ඨයේ තියමින් නිරීක්ෂණය කළ විට එය මදක් ඇති වී ඇති බව නිරීක්ෂණය කරන ලදී. මෙම සංසිද්ධියට හේතු වන ආලෝකයේ ඇතිවීම කුමක්ද? අපි කියනවා වර්ෂණය කියලා. ඒක බලන්න පොඩි ක්‍රියාකාරකමක් තියෙනවා. වර්ෂණය කියන්නේ මොකක්ද කියලා අදහසක් ගන්න. මේ පේන්නේ ඔයගොල්ලන්ගේ ලේසර් කිරණයක් වෙනවා මේ ජල පෘෂ්ඨයට ආනත වෙනකොට මේ පෘෂ්ඨයේ පොදු පෘෂ්ඨයේදී නැමීමකට ලක් වෙනවා. එතකොට අපි සරල රේඛීය ආලෝකය යනවා කියලා කිව්වට මාධ්‍ය දෙකක් කරා යනකොට මාධ්‍ය දෙකේ පොදු පෘෂ්ඨයේදී නැමෙනවා. හැබැයි ඉතින් ආනතව ඇතුළු වුණොත් විතරයි. ලම්බකව ඇතුළු වුණොත් නැමෙන්නේ නැහැ. ඒතර මේ නැමෙන එකට තමයි වර්තනය කියලා කියන්නේ. ඒතර මේ ආලෝක කිරණයේ වර්තනය වුණාම නැමුණාම ප්‍රතිබිම්බ හැදෙනවා. පරාවර්තනය වුණාම හැදෙනවා ප්‍රතිබිම්බ වර්තනය වුණාම හැදෙනවා. එතකොට ඒ ප්‍රතිබිම්බේ පිහිටීම් තමයි අහන්නේ. දැන් මේ තියෙන වාතය හරහා එනවා පොදු පෘෂ්ඨයේදී නැමෙනවා ජලය හරහා යනවා. ඒතර මේ නැමිච්ච හන්දා මේ පහළ එකේ ප්‍රතිබිම්බයක් ඉහළින් හැදෙනවා. මේ අපතුලේ. දැන් නැමෙන්නේ ආනත වුණාම කියලා මතක තියාගන්න. මේක විරල මාධ්‍යය මේක ගහනතර මාධ්‍යය. මාධ්‍ය දෙකක් හරහා යනකොට තමයි නැමෙන්නේ. දැන් වර්තනයේ හරි. ඊළඟට මෝනිස්සම එසවි පෑන ආකාරය පැහැදිලි කිරීම සඳහා කිරණ සටහන ඇඳ ප්‍රතිබිම්බය ඇති වන ස්ථානය නම් කරන්නේ. ඒතකොට හරියදී මෙතන මෝනිස්සම නම් කොහොම ආපු ආලෝක කිරණය නැමෙනවා. නැමිලා ඇතට එනවා. ඉතින් මේක දික් කරාම මීට වඩා ඉහළින් තමයි ප්‍රතිබිම්බය තියෙන්නේ. ඒ නිසා හැම වෙලේම ජලාශයක පතුල එසවිලා පේන්නේ. ඉතින් ජලාශයක ගැඹුර ගැන අපිට අදහසක් ගන්න බෑ. අපිට පේන ගැඹුරට වඩා වැඩි ගැඹුරක් තියෙනවා. එනවා ජලයේ ඉන්න මත්ස්‍යකු ඉන්න තැනට වඩා පහළින් තමයි ඉන්නේ. අපිට පේන්නේ යාගේ ප්‍රතිබිම්බයක්. ඇත්තටම මත්ස්‍යය ඉන්න තැන නෙවෙයි. ඊළඟ ජලයට දාපු කෝට්ටක් නැමිලා වගේ පේනවා. ඒත් මේ වර්තනය කියන සංසිද්ධිය නිසා. ඊළඟට කියනවා බීකරයේ ඇති මෝනිස්සම ඉවතට ගැනීමේදී එකක් බිමට වැටුණි. මෝනිස්සමක ස්කන්ධයේ කිලෝග්‍රෑම් එකක් ලෙසද එය වැටෙන මොහොතේදී එය බිම සිට මීටර එකක් ඉහළින් පැවතිය නම් ඒ සතු විභව ශක්තිය කොහොමද කියලා අහනවා. මේ අහන්නේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය අප දන්න වස්තු ඉහළට ගිහිච්චාම ඒකේ ශක්තිය ගබඩා වෙනවා. ඒක හොයන්න පොටෙන්ෂල් එනර්ජි කියන EP සමානයි mgh කියලා තමයි අපි ගන්නේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය හොයන්න. तर m කියන්නේ ස්කන්ධය, g කියන්නේ ගුරුත්වයේ ත්වරණය, h කියන්නේ උස. तर ස්කන්ධේ ග්‍රෑම් එකයි කියන්නේ ඒක කිලෝග්‍රෑම් කරන්න 1000ෙන් බෙදන්න ඕන. එන්නේ තමයි මතක නැගින්නේ. ග්‍රෑම් එක දාලා හිතුවොත් වැරදි. අනිවාර්යෙන් සම්මත එකක තියෙන්න ඕනේ. එතකොට mgh වලට ආදේශ කරාම හරියට ස්කන්ධය එක බෙදීම 1000, g කියන්නේ 10යි, h කියන්නේ මීටර එකයි. එතකොට 1000 කැපෙනවා 10න්. එතකොට 100න් එකයි කියලා වෙන්නේ. 100න් එකයි කියන්නේ 0.1යි. 8 වෙනි ප්‍රශ්නේ. සුපුන් තම ගිටාරයේ ස්වර අභ්‍යාසයක නිරත විය. ගිටාරයෙන් ස්වර උත්පාදනය වන්නේ කවර ක්‍රමයකද කියලා අහනවා. අපි දන්නවා
ධ්වනි ප්‍රභාව ගැන මේ කියන්නේ. මේ ධ්වනි ප්‍රභාව අපි වර්ග කරනවා කම්පණය වන, පටල කම්පණය වන, වාත කඳන් කම්පණය වන ඇටිට වර්ග කරනවා. එතකොට ගිටාරය සන්තුමය භාණ්ඩයක්, සන්තු කම්පණයෙන් තමයි හඬ නිකුත් වන්නේ. ගිටාරයෙන් උපදින ස්වර වාතය ගමන් කරන්නේ කුමන යාන්ත්‍රික තරංගයක් ආකාරයකින් අහනවා. ගිටාරයේ හැදෙන ධ්වනි තරංගයන් නම් එක අන්වායාම තරංගයක් තමයි යන්නේ. අංශු කම්පණය වන දිශාවට තමයි තරංගය ගමන් කරන්නේ. ඊළඟට නිකුත් වන ස්වරයකට අදාළ වාතයේ සම්ප්‍රේෂණ වන යාන්ත්‍රික තරංගයේ කොටසක රූපකතාන පාස දැක්කේ තරංග ආයාමය හා විස්තරයට අනුරූප අක්ෂර AB වලින් තෝරාගෙන අංශු වලට ලියන්න කියලා කියනවා. ඒතර තරංග ආයාම කියන්නේ පිහිටීම හා ඇතිවීම එකම දිශා වන අනුයාත අංශු දෙකක් අතර දුර තමයි තරංග ආයාමය වෙන්නේ. ඒතර පිහිටීම හා ඇතිවීම එකම වෙන්න ඕනි. මෙහෙම යනක මෙතනත් මේ පැත්ත තමයි යන්නේ. ඒතර ඒ දුර ගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතනට ගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතනට ගන්න පුළුවන්. ඒ වගේ විවිධ තැන් තියෙනවා. අනුයාත අංශ දෙකක් පිහිටීමයි හැදිරීමයි එකම වෙන්න ඕන. ඒක පහළට යන එක උඩට යන්න ඕන. එතකොට මෙතන ඉඳලා මෙතනට ගන්නත් පුළුවන්. එහෙනම් මෙතන ඉඳලා මෙතනට ගන්නත් පුළුවන්. හරි. එතකොට B කියන්නේ මොකද්ද? තරංග ආයාමයේ විස්තරය. ඒ කියන්නේ මධ්‍ය පීඨය. මේ කඩේරින් පෙන්නන්නේ අංශවල මධ්‍ය පීඨීම. ඒතර මේ තියෙන උපරිම විස්ථාපනය. ඒකට තමයි අපි විස්තරය කියලා කියන්නේ. මධ්‍ය පීඨයේ ඉඳලා අංශුවක් කොච්චර දුරක් විස්ථාපනය වුණාද කියන එක. ඒතකොට ඒ කියන්නේ විස්තරය. ඊළඟ මියුරු LDR එකක් හා බල්බයක් යොදාගෙන පාත පරීක්ෂණය සිදු කරලාදී LDR උපාංගය අතින් වැටුව විට බල්බයේ දීප්තිය අඩු වේද වැඩි වේද ඔබේ පිටට හේතු ලියන්න. අපි දන්නවා LDR එක කියන්නේ ආලෝක සංවේදී ප්‍රතිරෝධකයක්. ඒක අපි ඉලෙක්ට්‍රොනික විද්‍යාව පාඩමේ කතා කළා. මේකට ආලෝකය තියෙනවා නම් ප්‍රතිරෝධය අඩුයි. ආලෝකය නැත්තම් ප්‍රතිරෝධය වැඩි. දැන් මෙතන අහන්නේ බල්බේ අතින් වහනවා කියනවා. අතින් වහනවා නම් මොකද වෙන්නේ? අඳුරනේ. අඳුර නම් ප්‍රතිරෝධය වැඩි වෙනවා. ඒ කියන්නේ මේ තරායන ධාරාව අඩු වෙලා බල්බේ දීප්තිය අඩු වෙනවා. ඒ නිසා අඩු වේ කියලා තමයි කියන්නේ. හේතුව තමයි අඳුරේදී LDR ප්‍රතිරෝධය වැඩි වීම නිසා පරිපථයේ ප්‍රතිරෝධය වැඩි වෙනවා. ඒ පරිපථයේ ප්‍රතිරෝධය වැඩි වෙනකොට ගලන ධාරාව අඩු වෙනවා. ඒ නිසා බල්බේ දීප්තිය අඩු වෙනවා. ඊළඟට කියනවා දැල්වෙන බල්බයේ සිට මියුරුගේ දැල් ඇස දක්වා ශක්තිය සම්ප්‍රේෂණය වූයේ කවර මූලික තරංග වර්ගයක් ලෙසද කියලා අහනවා. දොර විද්‍යුත් චුම්බක තරංග ලෙස තමයි ආලෝකය එන්නේ. දොර ආලෝකයේ විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලියේ එක කොටසක්. ඒකේ විද්‍යුත් චුම්බක වල තියෙනවා. අර තියෙන අනෙක් තරංග වල ගුණ මේකක් මේකේ තියෙනවා. ඊළඟ සූත්‍රිකාව තුළින් ගලා යන විද්‍යුත් ධාරාව හා ගෘහ පරිපථයේ ගලා යන ධාරාව අතර මූලික වෙනස අහනවා. සූත්‍රිකාව තුළින් ගලා යන්නේ සරල ධාරාවක්. ඒකත් අපි ඉලෙක්ට්‍රොනික විද්‍යාව පාඩමේ පැහැදිලි කරා. දිශාව වෙනස් නොවන එක් දිශාවකට ගලන ධාරාවක් තමයි සරල ධාරාවක් කියලා කියන්නේ. හැබැයි ගෘහ විද්‍යුත් පරිපථවල තියෙන ප්‍රත්‍යාවර්තක ධාරාවක්. ඒ කියන්නේ දිශා මාරු වෙමින් ගලා යන ධාරාවක් තමයි ප්‍රත්‍යාවර්තක ධාරාවක් කියලා කියන්නේ. ඊළඟ ගිටාර් වාදනය කරන තුපුන්ගේ අතේ පේශි කන අපේ ඇඟිලි ආදී අවයව රාශියක් එකිනෙකට සම්බන්ධ වේ. ඊට සමායෝජනයේ පවත්වා ගැනීම දායක වන පටකය තමයි ස්නායු පටකය. ස්නායු පටකයෙන් සමායෝජන කාර්යයක් කරනවා. මේදී පේශි සෛලවල ශෛලීය ශ්වසනයේ වේගවත් වේ. ශෛලීය ශ්වසනයේ ප්‍රතික්‍රියාව තුලිත රසායන සමීකරණයකින් දක්වන්න කියලා කියනවා. අපි දන්නවා ශෛලීය ශ්වසනයේදී මයිටොකොන්ඩ්‍රියම් තුල මේ වගේ ප්‍රතික්‍රියා වෙනවා. ශෛලය තුල ග්ලූකෝස් C6H12O6යි ඒක ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා කාබන් ඩයොක්සයිඩ් හා ජලයේ ශක්තිය හදනවා. ඒතකොට ප්‍රභා සංශ්ලේෂණ ප්‍රතික්‍රියාවේ අනිත් පැත්ත නෙමෙයි. ඒතකොට මේක තුලනය කරන්නත් ලේසියි. හරියට තේරුමක් අතුව තුලනය කරනවා මේ 6ව අමතක කරලා ලියන්න ඕන. පස්සේ තමයි 6ව දාන්නේ. ඒතකොට දැන් මෙතන කල්පනා කරන්න ඕනේ
ඇයි මේ කාබන් ඩයොක්සයිඩ් ගාවට 6ක් දැම්මේ කියලා. ඒතර අපිට පේනවානේ මෙතන ග්ලූකෝස් අණුවේ තියෙනවානේ කාබන් 6ක්. ඒතර පරමාණු විනාශ වෙන්න බෑනේ. මේ තියෙන 6 මෙතන තියෙන්න ඕනේ. ඒක නිසා තමයි මේ 6 දැම්මේ. ඊළඟට ජල අණුව ගාවින් 6ක් දැම්මේ ඇයි? එතකොට ඔයගොල්ලන්ට පේනවා මේ ග්ලූකෝස් අණුවේ හයිඩ්‍රජන් 12ක් තියෙනවා. මේ හයිඩ්‍රජන් 12 මේ පැත්තේ තියෙන්න ඕනේ. එතකොට මෙතන ජල අණුවක තියෙන දෙකයිනේ නේද? ජල අණු 6ක් හැදෙන්නේ. අන්න එහෙම කරාම තමයි මේක තුලනය වෙන්නේ. එහෙම කරාම බලන්න ඔක්සිජන් ගන්න කාබන් ඩයොක්සයිඩ් අණු වල ඔක්සිජන් තියෙනවා 6 වරක් 2 12. ජල අණු වල තියෙනවා 6ක් 12 18ක් තියෙනවා මේ පැත්තේ. මේ පැත්තේ ඔක්සිජන් 18ක් තියෙනවා මේ පැත්තේ 18ක් තියෙනවා. එතකොට මෙතන ග්ලූකෝස් අණුවේ තියෙන්නේ 6යිනේ. ඉතුරු ටික මෙතනින් එන්න ඕනේ. එතකොට 6යි 18න් 6ක් ගියන් 12යි. එතකොට අණුවක තියෙන්නේ 2යි. ඒ වගේ 6ක් ගියන් 12 හරියි. එහෙම තමයි තුලනය කරන්න ඕනේ. මතක තියාගන්න එක අමාරුයි. මතක තියාගන්න මේක ලේසි මුලට 6 වෙනවනේ. ඔක්කොට